හරි ඉම්පෙයාර්මන්ට් සිංහලෙන් කියන අපි හානිකරණය වීම කියලා. එතකොට මේ ඉස්සල්ලාම නම් බලන්න ඕන මේක LTS 36 ඉම්පෙයාර්මන්ට් ඔෆ් ඇසෙට්ස් කියන ප්‍රමිතිය තමයි ආවරණය වෙන්නේ. දැන් ප්‍රමිති ගත්තාම සමහර ප්‍රමිති තියෙනවා වත්කම් වලට සමහර ඒවා වගකීම් හිමිකම් මේ වගේ මේ ප්‍රමිතිය ගත්තාම එතකොට මේ වත්කම් වලට අදාළව තමයි තියෙන්නේ LTS 36 ඉම්පෙයාර්මන්ට් ඔෆ් ඇසෙට්ස් වත්කම් හානිකරණය කියන ප්‍රමිතිය. හරි ඉස්සෙල්ලා මම මේ ඉම්පෙයාර්මන්ට් ප්‍රමිතිය පටන් ගන්න කලින් නැත්නම් මේක අවුට්ලයින් එක කියලා ඊට පස්සේ මම කියන්නම් මොකද්ද මේ ඉම්පෙයාර්මන්ට් එකෙන් ඇත්තටම වෙන්නේ කියලා. හරි අපි මෙතනදී කතා කරන්න යනවා the purpose of impairment of asset. ඇයි අපි මේ ඉම්පෙයාර්මන්ට් කරන එකේ බලාපොරොත්තුව නැත්නම් purpose එක මොකද්ද කියලා. ඊට පස්සේ කවද්ද මොන වෙලාවටද අපි ඉම්පෙයාර්මන්ට් ටෙස්ට් එකක් කරන්න ඕනේ කියන එක. ඉම්පෙයාර්මන්ට් ටෙස්ට් එකක් කියන්නේ මොකද්ද කියලා මම ඉස්සරහට කතා කරනවා. ඒතකොට ඉම්පෙයාර්මන්ට් ටෙස්ට් එකක් කරන්න ඕනේ කවද්ද කියන එක. ඊට පස්සේ ඉම්පෙයාර්මන්ට් ටෙස්ට් එකක් කරන්නේ කොහොමද? සහ අපි ඉන්ඩිවිජුවල් ඇසෙට් වලට ඒ කියන්නේ තනි ඇසෙට් එකක් තනි තනියම ගත්තාම ඉම්පෙයාර්මන්ට් එක කරන්නේ කොහොමද? තනි තනියම ගත්තාම හානිකරණය කරන්නේ කොහොමද? ඊට පස්සේ CGU එකක් කෑෂ් ජෙනරේටින් යුනිට් එකක් තියෙනකොට ඉම්පෙයාර්මන්ට් කරන්නේ කොහොමද? ඒ ඉම්පෙයාර්මන්ට් කරපුවා රිවර්ස් කරන්නේ කොහොමද? සහ ඊට අදාළ හෙළිදරව් කිරීම මොනවද කියන ටික. ඔන්න ඔය ටික තමයි අපි කතා කරන්න යන්නේ. හරිද? එතකොට මේ මොකද්ද මේ ඉම්පෙයාර්මන්ට් කියලා කියන්නේ? ඉම්පෙයාර්මන්ට් කියන නිර්වචන එහෙම නැත්නම් මේකේ ප්‍රමිතියේ තියෙන නිර්වචන බලන්න කලින් මේකේ අදහස අපි බලමු. හරිද? මේකේ අදහස තමයි අපි පෙන්නනවා අපි කිසියම් මූල්‍ය වර්ෂයක් අවසාන වෙනකොට අපි හදනවා ලාභ ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ආදී මූල්‍ය ප්‍රකාශන පහම හදනවා අපි. එතන මේ මූල්‍ය ප්‍රකාශන පහෙන් අපි හදනවා ප්‍රධාන මූල්‍ය ප්‍රකාශනයක් තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා කියන්නේ. හරිද? එතකොට ඒක දන්නවනේ. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ගත්තාම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක තියෙන ඇසෙට් තියෙනවා ඊට පස්සේ ඉක්විටි and liability තියෙනවා. එතකොට මේ ඇසෙට් එකක් මම අපි හිතමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ගත්තාම මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් මේ විදිහට ඇඳුත් එහෙම මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ මම දාලා තියෙනවා නම් අපි හිතමු නිකන් මම දාලා තියෙනවා මැෂින් කියලා හරිද මම මැෂින් කියලා මෙතන දාලා තියෙනවා ලක්ෂ අපි හිතමුකෝ 20000ක් කියලා හරි 1000 වනේ 20000 දාලා තියෙනවා 20000ක් දාලා තියෙනවා. ඒතකොට මේ මැෂින් කියලා මම දාපු 20000 අදහස මොකක්ද? ඒක බලන්න අපි බලන්න වත්කමක් කියන්නේ මොකක්ද? වත්කමක් කියන නිර්වචන අපි accounting for asset කියන කොටසෙත් කතා කරා වත්කමක් කියලා කියන්නේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වුණ වර්තමානයේ ව්‍යාපාරය පාලනය කරන අනාගත ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත. එහෙනම් මෙන්න මේ 20000 තුල මෙන්න මේ 20000 අපි මැෂින් කියලා මැෂින් මොකක්ද මම එක උදාහරණයක් විතර ඒතර අනිකුත් වත්කම් ගත්තා ඕනෑම වත්කමක් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්නපුවාම මේ 20000ක් කියලා මම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දානවා ඒකේ අදහස මොකද්ද ඒ වත්කම ඒක වත්කමක් එතකොට මේ මූල්‍ය ප්‍රකාශන පරිශීලකයන්ට අපි කියනවා මේ මැෂින් එකෙන් මම රුපියල් 20000ක් විතර වටිනවා. ඒ කියන්නේ මේකෙන් රුපියල් 20000ක පමණ ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාර ජනනය කිරීමේ හැකියාව තියෙනවා. නැත්නම් ආර්ථික ප්‍රතිලාභ ජනනය වෙනවා. මොකද වත්කම් කියන නිර්වචනයේ පැහැදිලිවම තියෙන අතීත සිදුවීම් ප්‍රතිඵලයක් ලෙස ඇති වුණ වර්තමාන ව්‍යාපාරය පාලන කරන අනාගත ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත. එහෙනම් මේ මැෂින් එකෙන් අනාගතයේදී 20000ක්වත් එනවා කියන තොරතුරු අපි මූල්‍ය ප්‍රකාශනවල මූල්‍ය ප්‍රකාශන පරිශීලකයන්ට දෙනවා. ඒතර මම දකිනවා නම් කිසියම් ආයතනයක ශේෂපත්‍රය එහෙම නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ 20000ක් මැෂින් කියලා තියෙනවා නම් මම දන්නවා මේ මැෂින් එකෙන් අවම වශයෙන් 20000ක්වත් ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ජනනය කරයි 20000ක් හෝ ඊට වැඩි. හරි. එතකොට ඔන්න ඕක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තියෙන වත්කමක පේනන ලක්ෂණය. ඒකේ තියෙන අදහස. හරිද? හැබැයි කිසියම් හේතුවක් මත මම අපි හිතමු මේ මැෂින් එක ගත්තාම දැන් මැෂින් එකක් ගැන මම කතා කර හිටියේ. ඒතර මේ මැෂින් එකේ කොස්ට් එක අපි හිතමු 25000ක් වුණා. මේකේ accumulated depreciation ඒ කියන්නේ accumulated depreciation සමුච්චිත ෂය අපි හිතමු රුපියල් 5000ක් වුණා.
accumulated depreciation සමුච්චිත ෂෙයා රුපියල් 5000ක් වුණා. එහෙනම් මේකේ carrying value එක කීයක් වෙනවද? carrying value එක එහෙම නැත්නම් ධාරණාගේ මේක රුපියල් 20000ක් වෙන්න ඕනේ. carrying value එක රුපියල් 20000ක් වෙන්න ඕනේ. අන්න ඒ 20000නේ අපි කොහොමද මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා දාන්නේ. ඒක දන්නවනේ අපි පිරිවැයෙන් සමුච්චිත ෂෙයා අඩු කරලා ධාරණාගේ තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දාන්නේ. ඒතකොට මෙන්න මේ 20000 ඇතුලේ තියෙන අදහසක් තමයි මේ ව්‍යාපාරේ මේ මැෂින් එකෙන් 20000ක් 20000ක්වත් අනාගත ආර්ථික ප්‍රතිලාභ එයි කියලා. ආපසු අපිට මේකෙන් 20000ක්වත් අය කරගන්න පුළුවන් වෙයි කියන එක. හැබැයි මට තේරෙනවා මම මෙහෙම මූල්‍ය ප්‍රකාශන හැදුවට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මෙහෙම පෙන්නුවට මට තේරෙනවා නම් මේ වත්කම මම දැන් අපි වත්කමකින් ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. දැන් වත්කම පැත්තෙන් තියෙනවා දැන් ඔයා ෆෝන් එකකින් හරි ලැප් එකකින් හරි ඩිවයිස් එකකින් මේක බලනවා. එතකොට ওই ඩිවයිස් එකේ ඔයා ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. කොහොමද අපිට ප්‍රධාන වශයෙන් ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන්න පුළුවන් ඕකේ? දැන් මම ලැප් එකක් තියනකොට මට මේකෙන් ආර්ථික ප්‍රතිලාභ ජනනය කිරීමේ හැකියාව ආකාර දෙකකට තියෙනවා. ඒ වගේ තමයි මැෂින් ව්‍යාපාරයක් ගත්තාම ව්‍යාපාරයේ මැෂින් එක තියෙනවනම් මේ මැෂින් එකෙන් ආර්ථික ප්‍රතිලාභ ජනනය කිරීමේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මට එක්ක ඕක විකුණන්න පුළුවන්. දැන් ඔයාලට ලැප් එකක් තියෙනවා, ඔයාලට නැත්නම් ෆෝන් එකක් තියෙනවා, ඔයා ඒක විකුණනවා. විකුණපුවාම ඔයාලට ආර්ථික ප්‍රතිලාභ ජනනය වෙනවනේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඕක භාවිතා කරන්න. දැන් යන්ත්‍රයත් එහෙමයි. භාවිතා කරපුවාම ඔයාලට ආර්ථික ප්‍රතිලාභ ජනනය වෙනවා. එතකොට ව්‍යාපාරයක් පැත්තෙන් බලනකොට මැෂින් එකක් යන්ත්‍රයක් වගේ හව වෙනත් වත්කමක් ගත්තාමත් ඒ වත්කම එක්ක විකුණන්න පුළුවන්. එහෙනම් මේකෙන් කිසියම් වත්කමකින් අපිට ආර්ථික ප්‍රතිලාභ ජනනය කිරීමේ හැකියාව ජනනය කරන ආකාර තියෙන ප්‍රධාන වශයෙන් දෙකක්. එකක් තමයි පළවෙනි එක එක්ක අපිට මේක යූස් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මේක අපිට භාවිතා කරන්න පුළුවන්. යූස් කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් මේක මොකද කරන්න පුළුවන් මට? විකුණන්න පුළුවන්. හරිද? ඒක විකුණන්න පුළුවන්. එහෙනම් මේවනේ මට ආර්ථික ප්‍රතිලාභ ජනනය වෙන්නේ. එතකොට මට පේනවා මේ මැෂින් එකම දැන් කතාව වගේ මතක තියාගන්න මේ මැෂින් එකම මට පාවිච්චි කරන්න පුළුවන් තව අවුරුදු 5ක්. මේකේ ජීව කාලය ඉදිරි අවුරුදු තාම අවුරුදු 5ක් තියෙනවා. මේ අවුරුදු 5 මම මේ මැෂින් එක පාවිච්චි කරොත් එහෙම මේ මැෂින් එකෙන් මට පළවෙනි අවුරුද්දේ 2000ක් තුන්වෙනි අවුරුද්දේ 4000ක් ඔය විදිහට අවුරුදු 5ම එන කෑෂ් ෆ්ලෝ එක මුදල් ප්‍රවාහය අරගෙන අද වර්තමාන අගයට ගත්තොත් එහෙම. ඉගෙන මේක අවුරුදු 5ක් පාවිච්චි කරපුවාම හැම අවුරුද්දෙම එන හැම අවුරුද්දෙම එන මුදල් ප්‍රවාහය අපි හිතමු වට්ටම් මේ කොස්ට් ඔෆ් කැපිටල් 10%යි කියලා. එහෙනම් 110න් ඩිස්කවුන්ට් කරලා ගත්තාම අද මේක මට පාවිච්චි කරපුවාම එන මුළු අනාගත මුදල් ප්‍රවාහයේ වර්තමාන අගය. ඒක හරියට NPV එක වගේ. net present value එක. ඒ ලෙවල් කාලේ නම් අපිට සුද්ධ වර්තමාන වගේ සුද්ධ වර්තමාන අගය. මේ සුද්ධ වර්තමාන අගය අපි හිතමුකෝ එන්නේ 17500යි කියලා. එහෙනම් මම මේක අනාගතයේ අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන් මට අවුරුදු 5යි. ඒ අවුරුදු 5 පාවිච්චි කරලා පස්වෙනි අවුරුද්දේ මේක ස්ක්‍රැප් වැලියු එක සුන්බුන් අගයට විකුණපුවා මේ අගයයි ඔක්කොම ගත්තම් මේ වත්කම මට පාවිච්චි කරොත් එහෙම අන්න ඒ පාවිච්චි කිරීමෙන් මට ලබා ගන්න පුළුවන් මුදලේ වර්තමාන අගය අද වටිනාකම 17500යි. හරිද? ඊළඟට මම බලනවා මේක විකුණන්න පුළුවන් කීයටද කියලා. හරිද? මේක විකුණන්න පුළුවන් කීයටද කියලා. මේක මට බලපුවාම වෙළඳ පොලේ මට තියෙන තොරතුරු අනුව මේක විකුණන්න පුළුවන් මට 18000කට වගේද. දැන් මම මේ වත්කම දැන් විකුණනවා නම් මට විකුණන්න පුළුවන් රුපියල් 18000කට වගේ. හරිද? එතකොට මේක සෙලින් ප්‍රයිස් එක. සෙලින් ප්‍රයිස් එක. හැබැයි මට මේක විකුණන්න දැන් මාතර මට මේක විකුණද්දි නීතිඥ ගාස්තු එහෙම නැත්නම් ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකක් ගනුදෙනු පිරිවැයක් තියෙනවා නීති ගාස්තු ඊට පස්සේ ඕක භාවිත කළ හැකි තත්ත්වය ඒ කියන්නේ සේලබල් කන්ඩිෂන් එකට විකුණිය හැකි තත්ත්වයට පත් කිරීමට දැන් මේක විකුණනවා නම් මේක යන්ත්‍රය තින්ත ගාලා හරි නැත්නම් පොඩි දෝෂ තියෙන ඒවා හදලා කොහොම හරි විකුණිය හැකි තත්ත්වයට පත් කරන්න මට යනවා රුපියල් 2000. එහෙනම් මේ වත්කම මම පාවිච්චි මේ වත්කම විකුණනොත් මට මේකෙන් කොච්චරක් මුදල් ප්‍රවාහයක් ගන්න පුළුවන්ද? දැන් මම දිගට මේ වත්කම තියාගෙන හිටියොත් තියාගෙන පාවිච්චි කරොත් මට ගන්න පුළුවන් 17500ක්. මේ වත්කම මට විකුණනොත් මට සුද්ධ වශයෙන් ගන්න පුළුවන් කීයක්ද?
මේ වත්කම ශුද්ධ විකුණුනොත් ශුද්ධ වශයෙන් කීයක්ද ගන්න පුළුවන්? ඔව් මේ වත්කම විකුණුනොත් මට ශුද්ධ වශයෙන් ගන්න පුළුවන් 16යි. 16 1000. එහෙනම් දැන් බලන්න මම මේ වත්කම දැන් මට මල් ළඟ වත්කමක් තියෙනවා. ව්‍යාපාරයේ සතුව වත්කමක් තියෙනවා. මේ ව්‍යාපාරයේ සතුව තියෙන වත්කම විකුණුනොත් අපිට හම්බ වෙනවා 16000. පාවිච්චි කරොත් එහෙම ඒ කියන්නේ මම අවුරුදු 5ක් මේක පාවිච්චි කරා පාවිච්චි කරොත් එහෙම මට 17500ක් හම්බ වෙනවා. ඔයා නම් ව්‍යාපාරිකයා. ඔයා නම් වත්කම සතු අයිති කරගෙන ඉන්න එක්කනා ඔයා මේක විකුණනවද එහෙම නැත්නම් පාවිච්චි කරනවද? මොකක්ද ඔයාගේ ඩිසිෂන්? දැන් ඔයාට ඩිසිෂන් දෙකක් තියෙනවා. ඔයාට මේ මේ වත්කම ආර්ථික ප්‍රතිලාභ ගන්න පුළුවන්. එක්ක විකුණන්න පුළුවන්. එක්ක දිගටම භාවිතා කරන්න යන්න පුළුවන්. ඔයා තාර්කික ව්‍යාපාරය ඔයා විකුණනවද මේක දිගටම පාවිච්චි කරනවද? මොකක්ද ඔයාගේ තීරණය වෙන්නේ? ඔව් මේක පාවිච්චි කරනවා. දිගටම පාවිච්චි කරගෙන යනවා. මොකද විකුණුනොත් හම්බෙන්නේ 16000. හැබැයි මේක පාවිච්චි කරොත් මට 10000ක් හම්බ වෙනවා. එහෙනම් මේ 10500ක් හම්බ වෙනවා. මම මේක පාවිච්චි කරනවා. එහෙනම් දැන් බලන්න මම වත්කම පෙන්නවා 20000ක් කියලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හැබැයි මේ 20000ක් පෙන්නපු එක මේක බොරුවක් වගේ හරි. මොකද අනාගත ආර්ථික ප්‍රතිලාභ රුපියල් 20000ක ආර්ථික ප්‍රතිලාභ මේකෙන් ජනනය කරන්නේ නැහැ. මේකෙන් එන්නේ උපරිම ආවොත් ඒක විකුණුනොත් 16000යි. විකුණන්නේ නැතුව පාවිච්චි කරොත් 10500යි. එහෙනම් තාර්කික ව්‍යාපාරිකයෙක් නම් එයා අනිවාර්යයෙන්ම කරන්නේ පාවිච්චි කරන එක. නම් පාවිච්චි කරොත් එයාට හම්බෙන්නේ උපරිම 17500යි. එහෙනම් මට මේක 20000ක් විදියට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන එක හරිද? ඒක වැරදි. එහෙනම් මම මූල්‍ය මේක 20000ක් වටිනවද එහෙම වුණොත් මේ වත්කම? මේ වත්කම 20000ක් වටින්නේ නැහැ. මේ වත්කමින් අනාගත ආර්ථික ප්‍රතිලාභ රුපියල් 20000ක ජනනය කරන්න බැහැ. එහෙනම් මේකේ මේකෙන් අපිට ආපසු අය කරගන්න පුළුවන් 17500යි උපරිම වුණොත් 17500යි. එහෙනම් මේ අපි 17500ක් අනාගත ආර්ථික ප්‍රතිලාභේන වත්කම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්නලා තියෙනවා 20000ක් විදිහට. එහෙනම් මේ 20000 කියන එක 17500 දක්වා අඩු කරන්න ඕනේ. මොකද අපි එහෙම නැත්නම් අපි විශ්වාසනීය නියෝජනයත්වයක් නැහැ. දැන් හරි හතක ඇති මූල්‍ය මේ වාර්තාකරණයේ සංකල්පීය රාමු මූලික ගුණාත්මක ගති ලක්ෂණ නැත්නම් විශ්වාසනීය නියෝජනත්වය. එහෙනම් මම මේ 20000ක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පෙන්නනවා කියන්නේ එතන විශ්වාසනීය නියෝජනත්වයක් නැහැ. අනිත් මේ ලක්ෂණ කැඩෙන ඒවා තියෙනවා තාම. එතකොට ඒ නිසා එහෙනම් මම පෙන්වන්න ඕනේ 17500. එතකොට මේ කැරීන් වැලියු එක ධාරණාගේ 20000ක් දැන් අපේ පොත්වල තියෙන්නේ. ඒක මම 17500 දක්වා අඩු කරන්න ඕනේ. අන්නේ අඩු වෙනවට අපි කියනවා ඉම්පෙයාර්මන්ට් එහෙම නැත්නම් හානිකරණය කියලා. ඒක තේරුණාද? ඉම්පෙයාර්මන්ට් එහෙම නැත්නම් හානිකරණය කියලා. එහෙනම් අපි හානිකරණය කරන්නේ ඇයි සහ හානිකරණය කියලා කියන්නේ මොකද්ද? ඔය ටික තේරෙන්න ඕනේ. ඔන්න ඔය පදනමක් තමයි අපි ඉස්සරහට ඔක්කොම ටික මේක ගිනුම් තැබීම. ඕක තමයි සංකල්පය. ඔය සංකල්පය ඇතුලේ විවිධ විදියට ගිනුම් තබන්නේ කොහොමද කියලා තමයි කතා කරගෙන යන්නේ ඉස්සරහට. හරි. මේක තේරුම් නැති දෙයක් තියෙනවා ටක් ගාලා අහන්න. තේරුණාද කියන්න බලන්න. හරි. තේරුම් නැති දෙයක් තිබුණොත් ටක් ගාලා අහන්න. මොකද නැත්තම් ඉස්සරහට යද්දී ආයෙ තේරෙන්නේ නැතුව යනවා. හරි. එහෙනම් ඔන්න ඕක තමයි මේ අදහස. එහෙනම් අපි මේකදී මේ පාඩමේදී අපි මේකට නම් දෙකකුත් පාවිච්චි කරනවා. මේකදී මම මේ ඒතකොට මේ වත්කමක් කතන්දරය වගේ මතක තියාගන්න. මේ වත්කම එහෙනම් මට ආර්ථික ප්‍රතිලාභ ගණනය කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකයි තියෙන්නේ. එක්ක මම විකුණන්න ඕනේ. එක්ක මම පාවිච්චි කරන්න ඕනේ. මම භාවිතා කරොත් එහෙම ඒකෙන් එන ප්‍රතිලාභයට අපි නමක් කියනවා මේ ප්‍රමිතියේදී value in use කියලා. value in use කියලා. value in use මං කෙටියෙන් VIU කියලා ඉස්සරහට පාවිච්චි කරන ටයිප් කරන්න ලේසි වෙන්න. මේකට මම කියනවා නම මේක අපි සාමාන්‍ය විකුණනොත් විකුණන්න වෙන්නේ මොකද්ද? විකුණනොත් විකුණන්න වෙන්නේ මොකේද? වෙළඳ පොලේ තියෙන ප්‍රයිස් එකට. වෙළඳ පොලේ තියෙන මිලට. අද වෙළඳ පොලේ අද ඇක්ටිව් මාකට් එකක ක්‍රියාකාරී වෙළඳ පොලේ මේක විකුණන්න තියෙන මුදලට තමයි විකුණන්න වෙන්නේ. එහෙනම් මට මේක විකුණන්න වෙන්නේ ෆෙයා වැලියු එකට. සාධාරණ අගයට. ඒ කියන්නේ සාධාරණ අගය කියලා කියන්නේ වෙළඳ පොලේ වත්කම ක්‍රියාකාරීව විකිනෙන අගය. හැබැයි මම මේ වත්කම ෆෙයා වැලියු එකට විකුණනට මට මේ ෆෙයා වැලියු එකම සුද්ධ වශයෙන් ගන්න බෑ.
ෆෙයා වැලියු එකගේ ශුද්ධ අගය මට ලැබෙන්නේ නැහැ. එහෙනම් මට මේකට cost of sale යනවා. එහෙනම් නැත්නම් selling cost එකක් යනවා. එහෙනම් cost to sale කියනවා CS කියලා කෙටියෙන් දාන්න. එහෙනම් මට මේකේ මේ විකුණලා ගන්න පුළුවන් fair value less cost to sale. එහෙනම් මේ වචන දෙක තේරෙනවද? value in use කියන්නේ සහ fair value less cost to sale. ඔය දෙක අපි ඉස්සරහට දිගටම පාවිච්චි කරගෙන යනවා. මේ වචන ටිකක් උරු වෙන්න. එතෙන් එනකන් තේරුණාද? ටක් ගාලා කියන්න යන්න. හරි. හරි. එහෙනම් මේ value එක්ක value in use එහෙම නැත්නම් fair value less cost to sale. ඔයා තාර්කික ව්‍යාපාරිකයා නම් ඔයා මොකද කරන්නේ? ඔයා මේක දිගටම පාවිච්චි කරගන්නවා. පාවිච්චි කරන එහෙනම් ඔයා කරන්නේ හැම වෙලාවෙම අපි හිතමු මේක value in use එක ආවා මට 15ක් fair value less cost to sale ආවා 17ක්. ඔයා මේක පාවිච්චි කරනවද විකුණනවද එහෙනම්? value in use ආවා ඔයාට 15000ක් fair value less cost to sell ආවා ඒ කියන්නේ විකුණුම් මිලෙන් විකුණුම් පිරිවැය අඩු කරපුවාම 17000ක් එහෙනම් ඔයා මොකද කරන්නේ විකුණනවද පාවිච්චි කරනවද ඔව් අනිවාර්යයෙන්ම විකුණනවා අනිවාර්යයෙන්ම විකුණනවා හොඳයි එහෙනම් අනිවාර්යයෙන්ම විකුණන එහෙනම් තාර්කික ව්‍යාපාරික කරන්නේ මේක වැඩි එකයි ගන්න එහෙනම් මෙන්න මේ දෙකෙන් value in use fair value less cost to sell මේ දෙකෙන් වැඩි අගයට අපි කියනවා recoverable amount recoverable amount කියලා. ආපසු අය කරගත හැකි යගේ. එහෙනම් ආපසු අය කරගත හැකි යගේ කියලා කියන්නේ මොකද්ද? ඔය දෙකෙන් හැම වෙලාවෙම fair value less cost to sell සහ value in use කියන දෙකෙන් වැඩි අගය. එතකොට දැන් මෙතන නම් වැඩි අගය 17000. එහෙනම් මේ 17000 තමයි recoverable amount එක. එතකොට ඔයාලා LKS 16 payable පිළිතුරු උපකරණ වලත් මේ නිර්වචනය තියෙනවා. recoverable amount ආපසු අය කරගත හැකි යගේ. ඒ ලෙවල් කාලේ එහෙම උගන්වලා ඇති. කියලා ඒ ලෙවල් කාලේ නිර්වචනය මතක නම් LKS 16 තියෙනවා කොහොමද කියන්නේ අපි මේ වාත්කමක ආපසු අය කරගත යගේ කියන්නේ වාත්කමක් අනාගත ආර්ථික පවතින ආර්ථික ප්‍රතිලාභ ලැබෙන පරිදි භාවිතා කිරීමෙන් ලැබෙන අගය හෝ එය විකිණීමෙන් ලබාගත හැකි මුදලින් විකුණුම් මේ වියදම් අඩු කළ පසු ලැබෙන වටිනාකම් යන දෙකෙන් වැඩි අගය. ඒ කිව්වේ මේක. value in use වත්කම භාවිතා කිරීමෙන් ලැබෙන අගය හෝ වත්කම විකිණීමෙන් සහ ඒ විකිණුම් යන පිරිවැය අඩු කළ පසු ලැබෙන අගය යන දෙකෙන් වැඩි අගය තමයි recoverable ආපසු අය කරගත හැකි අගය කියලා කියන්නේ. හරි. එහෙනම් අපි මෙතනදි කරන්නේ අපි ගන්නවා වත්කමේ carrying value එක. carrying value එක. carrying value එක අරගෙන ඊට පස්සේ අපි බලනවා මේක impairment test එකක් කරන්න ඕනේ. impair වෙලාද කියලා බලන්න ඕනේ. කොහොමද impair වෙලාද කියලා බලන්නේ? මම මේකේ ගන්නවා value in use එක. VIU value in use එක. value in use එක අරගෙන ඊළඟට මම ගන්නවා මේකේ fair value less cost to sell cost to disposal කියලා තියෙනවා සමහර වෙලාවට cost to sell මොකක් හරි ඒක අවුලන්නේ cost to sell හරි cost to disposal හරි එහෙනම් මෙන්න මේ දෙකෙන් වැඩි අගය තමයි recoverable amount එක ඒක තමයි මෙතන තියෙන්නේ එහෙනම් මම බලනවා මේ දෙකෙන් වැඩි අගය මොකක්ද කියලා carrying value එක අපි හිතමු carrying value එක ආව දැන් අතන උදාහරණෙදී අපි carrying value එක 20000යි recoverable amount එක 17500යි එහෙනම් carrying value එක නැත්නම් අපි මේක වත්කම මේක නිර්වචනය කරද්දී අපි කියනවා impairment කියලා කියන්නේ වත්කමක recoverable amount එක ඉක්මවා ගිය carrying value එක වත්කමක ආපසු අය කරගත හැකි අගය ඉක්මවා ගිය ධාරණ අගය තමයි අපි impairment කියලා කියන්නේ. එහෙනම් බලන්න වත්කමක ආපසු අය කරගත හැකි අගය ඒ කියන්නේ 17500 වත්කමක ආපසු අය කරගත හැකි අගය ඉක්මවා ගිය ධාරණ අගය. ඉක්මවා ගියපු ධාරණ අගය කීයද? මේක ඉක්මවලා මේක ගිහිලා තියෙන්නේ 2500යි. එහෙනම් 2500 තමයි impairment එක. හරිද? එහෙනම් මේ impairment test එක කරනකොට මෙහෙම වුණොත් එහෙම මේකේ carrying value එක එනවා මට 25000. මේකේ අපි value in use ආවා 29000. fair value less cost to sell ආවා 26000. එහෙනම් මේ දෙකේ වැඩි අගෙන් recoverable amount එක
recoverable amount එක ආවා 29000. මෙහෙම වුණොත් මොකද කරන්නේ අපි? impairment කරන්න ඕනේද? නැත්නම් මෙතන impairment loss එක කීයද? ටිකක් හිතලා කියන්න බලන්න තව කීප දෙනෙක්. ඔව් මෙතන ඉම්පෙයාර් කරන්න දෙයක් නැහැ. මොකද අපි දැන් අපේ අවම වශයෙන් අර මං ඉස්සෙල්ලා කියපු එක වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ 25000 පෙන්නනවා කියලා කියන්නේ අවම වශයෙන් 25000ක්වත් ඒක තමයි මිනිමම් ලෙවල් එක. දැන් මතක ඇති ඔය ලෙවල් කාලේ ආරක්ෂණ සංකල්ප එහෙම කරා අපි පුළුවන් තරම් අවම වශයෙන් තමයි පෙන්නන්නේ. ඒතකොට අවම වශයෙන් 25000 25000ට වඩා වැඩියෙන් ඕන තරම් තියෙන්න පුළුවන්. ඒක 25000ට වඩා වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. වැඩි වුණා කියලා අපි වැඩි වෙච්ච එක අපි මේ සැලකිල්ලට ගන්න නෑ මෙතන. ඒක රීවැලුවේෂන් මොඩල් එකට යනවා නම් ඒතර ප්‍රත්‍යාගන්න කිරීමක් තියෙන්න පුළුවන්. ඒ තිබ්බා හෝ නැතත් මෙතන අපි සලකා බලන්නේ දාන්න වගේට වඩා ඉක්මවා ගිය ප්‍රමාණය සලකන්නේ නැහැ. දාන්න වගේට වඩා අඩු වෙච්ච ප්‍රමාණය සලකා බලන්නේ. ඒතර මෙතන ගත්තොත් මෙතන ඉම්පෙයාර්මන්ට් එකක් නැහැ. හරිද? ඔන්න මේ ආකෘතිය ලියාගෙන හරි කමන්නේ මතක තියාගත්තත් කමක් නැහැ. එහෙම නැත්නම් මේක chart එකක් විදිහට ගන්න පුළුවන්. මේ විදිහට එහෙම මතක තියාගත්තත් කමන්නේ. කොහොමද අපි කරන්නේ ඉස්සෙල්ලාම අපි වත්කමක් ගත්තාම ඒකේ අපි බලනවා value in use එක ඉස්සෙල්ලාම අපි බලනවා value in use එක එහෙම නැත්නම් අපි බලනවා ඊළඟට බලනවා අපි fair value less cost to sale or cost to disposal එකක් හරි ඒ දෙකෙන් වැඩි අගයට අපි කියනවා recoverable amount ආපසු අය කරගත හැකි අගය එහෙනම් අපි මෙතනදි සංසන්දනය කරනවා carrying value එක කීයද recoverable value එක කීයද recoverable value එක නැත්නම් recoverable amount එක කීයද මේක ඉක්මවා කියපු මේකේ ප්‍රමාණය තමයි impairment එක ඉම්පෙයාර්මන්ට් එක හානිකරණය. ඒතර ඔන්න ඔය විදිහට තමයි හදන්නේ. හරිද? හරි. මෙතන එක මොන හරි තේරුම් නැති ගැතිය. ඕක තමයි මේ පාඩමේම තියෙන සාරාංශය. ඔන්න ඔය ටික මං කිව්වේ දල අවබෝධයක් ගන්න. නැත්නම් අර ටිකක් ස්ලයිඩ් එකම කියන්න ගියට තේරෙන්නේ නැති නිසා. හරි. මෙතන මොන හරි තේරුම් නැතිවක් තියෙනවා තේරුණාද? හරි. තේරුම් නැති දෙයක් තිබුණොත් ටක් ගාලා එවන්න. මේක නැත්නම් ටිකක් සංකීර්ණයි මුලින් ඉඳන්ම තේරුම් අරගෙන යන්න. හරි. හරි. දැන් බලන්න මේ ටික තේරෙයි. The objective of this standard is the objective කියලා කියන්නේ පරමාර්ථය මම කලින් කියවෙන්නලත් ඒ සාමාන්‍ය හැම ප්‍රමිතිය අවත්කම් හැම ප්‍රමිතියකම තියෙන මොකද්ද ස්කෝප් එක විෂයපතේ මොකද්ද ඊට පස්සේ මොකද්ද මේ ප්‍රමිතිය ඔබ්ජෙක්ටිව් එක ඒක අන්න ඒ වගේ ටිකක් තියෙන ඊට පස්සේ නිර්වචන ඔබ්ජෙක්ටිව් ඊට පස්සේ ඔය සාමාන්‍ය අවත්කම් සම්බන්ධ ප්‍රමිතිය ගත්තොත් හැම එකම වගේ ඔබ්ජෙක්ටිව් එක තියෙනවා ස්කෝප් එක විෂයපතේ තියෙනවා ඊළඟට නිර්වචන තියෙනවා ඊට පස්සේ ඒක මෙෂර්මන්ට් තියෙනවා සබ්සික්වන්ට් ඊට ඉනිෂියල් සබ්සික්වන්ට් ඔය ටික තමයි ඊට පස්සේ අවසානයේ ඩිස්ක්ලෝස් තියෙනවා ඔය වගේ තොරතුරු ටිකක් තමයි තියෙන්නේ හරි එතකොට මෙතන කියනවා the objective of this standard is to prescribe කියලා කියන්නේ නියම කරන්න prescribe the procedures ක්‍රියාපටිපාටි that entities applies ව්‍යාපාර භාවිතා කරන to ensure තහවුරු කරන්න that මෙන්න මේ වචනේ හොඳට බලන්න asset are carried at no more than recoverable amount රිකවරබල් එකට වඩා වැඩි අගයකට අපි වත්කම් පෙන්වන්නේ නැහැ කියන එක තහවුරු කරන්න තමයි අපි මෙතනදී උත්සාහ කරන්නේ. අතනක් දකින්න ඇති අපි රිකවරබල් amount එක රිකවරබල් amount එක 17500යි. හැබැයි carrying value එක උනේ 20000. ඒතකොට එතන ආර තහවුරු උන්නේ carrying value එක වැඩි රිකවරබල් amount එක නිසා වඩා. ඒ නිසා අපි ඒක අඩු කරලා අපි තහවුරු කරා රිකවරබල් amount එකට වඩා වැඩි නෑ carrying value කියන එක. අන්න ඒ නිසාම තමයි මෙතන පෙන්වන්න මෙන්න මෙතනදි මේක ඉම්පෙයාර් කරේ නැත්තේ මොකද අපි තහවුරු කරන්නේ මේ රිකවරබල් amount එකට වඩා වැඩි නෑ මේ carrying value එක කියන carrying value එක recoverable amount එකට වඩා වැඩි නෑ කියලා. ඉතින් බලන්න carrying value එක අඩුයිනේ. හැම වෙලාවෙම carrying value එක තමයි අඩු හෝ සමාන මට්ටමේ තියෙන්නේ. මේකට වඩා මේක වැඩි නිසා මෙතන අඩු වෙන්න ඕනේ මේක.
carrying value එක ඉක්මවා ගිහිල්ලා නැහැ recoverable amount එක කියන එක තමයි අපි තහවුරු කරන්න යන්නේ. මේව ටික දැන් තේරෙනවා. හරි. ඊට පස්සේ non current asset ගැන මම ඉස්සරහට CGU කතා කරද්දී කියන්නම්. ඊට පස්සේ කියනවා LKS 36 LKS 36 requires the carrying amount of asset to reduce its recoverable amount if the carrying amount is less than recoverable amount. එතකොට LKS 36 මෙතනදී අර මම කියපු එකමයි කියන්නේ carrying value එක වැඩි නම් ඒක recoverable amount එකට දක්වා ගෙනල්ලා තියන්න ඕනේ. මෙන්න මේ අඩුවීමට තමයි අපි කියන්නේ හානි කරන අලාභය කියලා impairment loss කියලා. carrying value එක කියන්නේ recoverable amount එක ඉක්මවා ගිය carrying value එකේ ප්‍රමාණය අපි carrying value එකේ ප්‍රමාණය ඉඳන් recoverable amount එක දක්වා අඩු කරනවා. අන්නේ අඩු කරන ප්‍රමාණයට අපි කියනවා impairment loss හානි කරන අලාභ කියලා. හරි. එතකොට ඔබ්ජෙක්ටිව් එක ඊට පස්සේ ස්කෝප් එක විෂයපතේ මේක ගත්තාම මෙන්න මේ ප්‍රමිති ටිකට මෙන්න මේ ඇසෙට් ටිකට මේක අදාළ වෙන්නේ නැහැ. LKS 2 ඉන්වෙන්ටරි. හිතලා බලන්න ඇයි LKS 2 ඉන්වෙන්ටරි වලට අදාළ නොවෙන්නේ කියලා. LKS 2 ඉන්වෙන්ටරි වල අපි recoverable amount එක හොයනවා වෙන තැනකදී. දැන් ඔය කෙනෙක් අහලා තිබ්බා අපි කැරෙන් මේ කරන්ට් ඇසෙට් වලට පාවිච්චි කරන්නේ නැද්ද කියලා ඉම්පයර්මන්ට්. ඒ ඉම්පයර්මන්ට් ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තමයි අපි ගන්න අපි කතා කරන්නේ තොග කියලා හිතන්නේ ඉන්වෙන්ටරි. ඉන්වෙන්ටරි එකේ තියෙනව මොනවද? කොස්ට් එක තියෙනවා. LKS 2 තොග ප්‍රමිතියට එන්න. LKS 2 තොග ප්‍රමිතිය මොකක්ද කියන්නේ? තොග රීතිය. එහෙම නැත්නම් තොග රීතිය මොකක්ද එතන? අපි තොගේ මනින්න කියලා කියන්නේ කොහොමද LKS 2 අපි හිතමු කොස්ට් එක 20000යි කියලා මේකේ. 15000යි කොස්ට් එක. තොග රීතිය මොකක්ද LKS 2 කියන්නේ? ඒවත් ටිකක් මතක තියාගෙන ඉන්න. මොකද LKS 2 අපි මෙහෙ කරන්නේ කැම්පස් එකේදී. එතකොට නමුත් ඒ වල කාලේ කරලා තියෙන නිසා. මොකද්ද තොග රීතිය? මතකද තොග රීතිය? ඔව් තොග රීතියේදී කියන්නේ තොගයක් පෙන්වන්න ඕනේ පිරිවැය හෝ ඊට පස්සේ මතකද එතන තිබුණා ශුද්ධ උපලබ්ධයගේ NPV නෑ ශුද්ධ උපලබ්ධයගේ net NRV net realizable value ශුද්ධ උපලබ්ධයගේ net realizable value එක ගත්තේ කොහොමද? net realizable value එක ගත්තේ අපි මේකේ විකුණුම් මිල selling price එක ගන්නවා selling price එකෙන් ඒක විකුණන්න යන පිරිවැය අඩු කරනවා cost to sale විකුණ ඒක මතක මේ ශුද්ධ උපලබ්ධයගේ නිර්වචනය කරනකොට කියනවා තොගයක් විකිණිය හැකියි අපේක්ෂා කරන වටිනාකමෙන් තොගේ විකිණීමට වැය වෙන වියදම් සහ ඒක විකිණීමේ හැකි තත්ත්වයට තවදුරටත් සකස් කරන්න යන වියදම් අඩු කළ යුතු වගේ. එහෙනම් මෙතන NRV කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? NRV කියලා කියන්නේ මෙතන අපි කතා කර මේ ප්‍රමිතිය නම් කතා කරන value in use sorry මේ fair value less cost to sell එකම තමයි. එතකොට දැන් තොගයක් ගත්තාම තොගේ value in use එකක් තියෙනවා. තොගේ පාවිච්චි කරලා අනාගත ආර්ථික ප්‍රතිලාභ එන්නේ නැහැ. තොගේ තියෙන එකම ආර්ථික ප්‍රතිලාභය තමයි විකුණන එක. අපි සාමාන්‍ය මතකයි තොගේ නිර්වචනය සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකිණීම සඳහා පවතින තොග එවැනි විකිණීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලියේ පවතින තොග එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියට පාවිච්චි කිරීම සඳහා අමුද්‍රව්‍ය හෝ සැපයුම් සේවා සූපරූපයෙන් පවතින තොග. එහෙනම් මේ අවුරුදු 5ක් විතර පාවිච්චි කළා මේකේ value in use එකක් නැහැ තොගේ. එහෙනම් value in එහෙනම් තොගේ ගත්තාම දැන් අර impairment කරලා බලන්න. impairment එක පැත්තෙන් ගත්තාම value in use එකක් නැහැ. තියෙන්නේ fair value less cost to sell. ඒක තමයි මේ value in use එක. sorry මේ fair value less cost to sell එක. එහෙනම් මේ fair value less cost to sell එක තමයි අපි හිතමු දැන් මේකේ ආවා කියලා 12000. එහෙනම් ඔයා මොකද කරන්නේ තොග ප්‍රමිතියේදී පිරිවැය 15000යි ශුද්ධ උපලබ්ධයගේ 3000යි කියලා මේක ඉම්පෙයා කර මේක මේ තොග කපා හරිනවා රයිට් ඔෆ් කරනවා තොග කපා හරිනවා 3000. එතකොට අන්න එහෙනම් තොග ප්‍රමිතියේ කියන පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධයගේ දෙකෙන් අඩු වගේට පෙන්වන්න කියලා. ඉතින් ශුද්ධ උපලබ්ධයගේ යන දෙකෙන් අඩු වගේට පෙන්නපුවාම මොකද වෙන්නේ? ඉබේම ඉම්පෙයාමන්ට් එක වෙලා තියෙන්නේ. ආයෙ එතකොට මේ ප්‍රමිතිය අදාළ වෙන්නේ නැහැ එතෙන්ද. මේ මොකද ඒක අගේ අඩු කරන්න ඕන හැටි වත්කමේ අනාගත ආර්ථික ප්‍රතිලාභ අඩු වුණොත් එහෙම ඒක අඩු කරන්න ඕන හැටි වෙන ප්‍රමිතියක කියලා තියෙනවා. ඒ තමයි LKS 2. ඔන්න ඔය වගේ අනිත් ප්‍රමිතියක් දැන් මෙතන මේ
ස්කෝප් එකේ තියෙන අනිත් ප්‍රමිතත් ගත්තොත් එහෙම ඒ වගේ අගේ අඩුවීම ඒ ප්‍රමිති වල කියලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මතක ඇති ෆයිනෑන්ෂියල් ඇසෙට් අපි කතා කරා. ෆයිනෑන්ෂියල් ඇසෙට් එක අගේ අඩු වුණොත් එහෙම මොකද කරන්නේ අපි? ඒක මේ පෙයා වැලියු මොකද්ද? පෙයා වැලියු ට්‍රු OCI දානවා නම් අදර් කොම්ප්‍රිහෙන්සිව් ඉන්කම් වල දැම්මා. ඊට පස්සේ එහෙම නැත්නම් පෙයා වැලියු ට්‍රු ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් නම් ඉන්නේ අපි ලාභ අලාභ ප්‍රකාශය දැම්මා. එහෙනම් ෆයිනෑන්ෂියල් ඇසෙට් වල අගේ අඩු කරන හැටි එතන කියවි අපිට SLFRS 9 ප්‍රමිතියේ. මොනවද ෆයිනෑන්ෂියල් ඇසෙට් කියන මේ ෆයිනෑන්ෂියල් ඉන්ස්ට්‍රුමන්ට් කියන ප්‍රමිතිය. එහෙනම් ඒක එහෙනම් ෆයිනෑන්ෂියල් ඇසෙට් සඳහා ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අනිත් ඒවා. ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි මයින් ෆෙයා වැලියු එකට. ඒතකොට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි වල අගේ අඩු වෙන විදිහ ඒ ප්‍රමිතිය කියනවා. ඒ වගේ තමයි අනිත් ඒවා. බයොලොජිකල් ඇසෙට්, non current asset, self held for sale, ඊට පස්සේ එම්ප්ලොයි බෙනිෆිට්, ඩිෆර්ඩ් ටැක්ස්, ඔන්න ඔය වගේ අපි මොනවද ඉන්ෂුරන්ස් කොන්ට්‍රැක්ට්ස්, ඔන්න ඔය වගේ මේ ප්‍රමිති වලට මම නිකන් මතක තියාගෙන එක පාඩම් කරන්න ඕනේ. මම මේ ප්‍රමිති වලට අදාළ වෙන්නේ නැහැ මේ ඉම්පයර්මන්ට් ඔෆ් ඇසෙට් ඉම්පයර්මන්ට් කියන ප්‍රමිතිය. ඒකට හේතුව තමයි මම අර මේ උදාහරණ දෙකකින් පැහැදිලි කරලා අනිත් ඒ වගේත් ඔය වගේම තමයි. ඒ ප්‍රමිතිය කියලා තියෙනවා මේ වත්කමේ අපි පෙන්වන අගයට වඩා අනාගත ආර්ථික ප්‍රතිලාභ අඩු වුණොත් මේක කොහොමද කපා හරින්නේ කියලා මේ විවිධ ප්‍රමිති වල කතා කරලා තියෙනවා. ඒ නිසා එවැනි ප්‍රමිති වලට ඒවා විශේෂයෙන් කතා කරලා තියෙනවා. එහෙම කතා කරලා නැති ඒවට පොදුවේ ඉම්පෙයා කරන විදිය තමයි මේ ප්‍රමිතියෙන් කතා කරන්නේ. ඒතොර මතක තියාගන්න දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක එහෙම නැත්නම් CGU එකක මේ ෆයිනෑන්ෂියල් ඇසෙට් තිබ්බොත් මේවා යට ඉම්පෙයාර්මන්ට් ඇලොකේට් කරන්න බෑ. මොකද තොගයක් තිබ්බොත් මේක ඉම්පෙයාර්මන්ට් ඇලොකේට් කරන්න බෑ. ඒක මම ඉස්සරහට ආයෙ සැරයක් කියන්නම්. හරි මං හිතනවා මෙතෙන් එනකන් තේරෙන්නේ නැති කියලා. හරි. එක්කෙනෙක් අහලා තියෙනවා මේ ඉම්පෙයාර්මන්ට් එකේ රීවැලුවේෂන් ලොස් එකේ වෙනස මොකක්ද කියලා. දැන් මේ රීවැලුවේෂන් එකේදී අපිට රීවැලුවේෂන් අප්වර්ඩ් එකක් උඩට આવොත් අගේ ඒක ආකාර දෙකක්. දැන් අපිට ප්‍රමිතිය මොනවාද වත්කමක් අපිට කොස්ට් මොඩල් එකට තියාගෙන යන්න පුළුවන්. රීවැලුවේෂන් මොඩල් එකට තියාගෙන යන්න පුළුවන්. ඒතර කොස්ට් මොඩල් එකට තියාගෙන ගියොත් එහෙම අපිට ඉම්පෙයාර්මන්ට් මේ මොනවාද මේ රීවැලුවේෂන් ලොස් එකක් එන්නේ නැහැ. හැබැයි අපි කොස්ට් මොඩල් එක පාවිච්චි කරලා රීවැලුවේෂන් මොඩල් එක පාවිච්චි කරලා ඉම්පෙයාර්මන්ට් කරන්න ඕනේ. අන්න එතන එක වෙනසක්. අනික ඉම්පෙයාර්මන්ට් ඉහළට අගේ වැඩි වුණොත් වැඩි අගයට ගේන්නේ නැහැ. අගේ අඩු වුණොත් අඩු අගයට ගේනවා විතරයි. හැබැයි මොනවද රීවැලුවේෂන් ගත්තාම රීවැලුවේෂන් එකේදී මාකට් එකේ නැත්නම් වෙළඳපොළගේ වැඩි වෙනකොට වැඩි කරනවා අඩු කරනකොට අඩු කරනවා. හරි. ඊට පස්සේ මේක අනික ඉම්පෙයාර්මන්ට් ටෙස්ට් එහෙම කරලා ගන්න අර ඒක ඕකේ වෙනස තව චුට්ටක් ඉස්සරහට යනකොට තේරෙයි මොකද්ද රීවැලුවේෂන් එකේ සහ ඉම්පෙයාර්මන්ට් එකේ වෙනස කියලා. එතකොට මෙතන තියෙනවා the impairment requirement in LKS 36 LKS IAS 36 IAS 36 කියලා කියන්නේ LK International Accounting Standard වල 36. එතකොට කෙනෙක් අහලා තියෙනවා මේ කොස්ට් එක මේ තොගේ කොස්ට් එකයි රීවැලුවේ මොනවද net realizable value එකයි අතර වෙනස. ඒක තමයි තොග කපා හැරීම. අපි තොග කපා ඉන්වෙන්ටරි රිටන් ඔෆ් කියලා දැම්මේ. ඒ වල කාලේ මතක ඇති. ඔය ලෝක තොගේ පිරිවැයක් දුන්න, ශුද්ධ උපලද්දයක් දුන්න, පිරිවැය ශුද්ධ උපලද්දයක් දක්වා කපා හැරීම කියලා. සිංහලෙන් කියනවා ඉංග්‍රීසියෙන් මට මතක හැටියට ඉන්වෙන්ටරි රිටන් ඔෆ් කියලා කියන්නේ. හරි. එතකොට මේ ඉම්පෙයාර්මන්ට් රික්වයර්මන්ට් ඉම්පෙයාර්මන්ට් එක IAS 36ද නිකන් දන්නවා තේරෙයි LKS එක කියන්නේ IAS එකමයි. ඒ කියන්නේ අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිති මණ්ඩලය තමයි අන්තර්ජාතික ගිණුම් මේ අපේ මේ ඒකේ අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිති මණ්ඩලය කියලා එකක් තියෙනවා IASB International Accounting Standard Board කියලා. ඒකෙන් තමයි ප්‍රමිති හදන්නේ. ඒකෙන් හදන ප්‍රමිති වලට අපි කියනවා IAS කියලා. ඊට පස්සේ IAS අනිත් එක IFRS එකක් IAS දැන් අපි LKS SLFRS තියෙන්නේ. ඒ වගේ IAS IAF නෙමෙයි ඉන්ටර්නැෂනල් දන්නවත් ඇති මේක ඉන්ටර්නැෂනල් accounting standard board එක තියෙනවා. එතකොට 2012 ඉඳන් මං හිතන්නේ මට මතක හැටියට ලංකාවත් මතක තියෙන ගිණුම් කරන මොකද්ද ප්‍රමිත පනතේ 95 ප්‍රමිත පනතේ කියලා තියෙන්නේ ලංකාවේ ප්‍රමිති හදන්න බලය දීලා තියෙන වල්ලක් ගණකාධිකාරී ආයතනය. එතකොට ඊට කලින් ලංකාවම ප්‍රමිති හැදුවා. ලංකාවේ කියන්නේ මෙයාලගේ අන්තර්ජාතික ප්‍රමිති බලාගෙන ලංකාවේ හැදුවා. හැබැයි 2012 ඉඳන් මට මතක හැටියට
අවුරුද්ද මේ ලංකාවත් තියෙන කර අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිති පාවිච්චි කරන්න කියලා. ඒතකොට මෙයාලා හදනවා කලින් හැදුවා IAS කියලා කොටසක්. International Accounting Standard. හරිද? ඊට පස්සේ තව එක ඊට පස්සේ ඕක යම් කාලයක් හදාන ඇවිල්ලා ඒ වගේ තියෙන දෝෂ සහ අලුත් ඒවා වෙනස් කරලා අලුතෙන් එන ඒවා හදුවා IFRS කියලා. IFRS කියලා. එතකොට ලංකාව මොකද කරන්නේ? ලංකාව මේ IAS එක අරගෙන ලංකාවේ I කියන්නේ ඉන්ටර්නැෂනල් කෑල්ල කපලා LK ලංකා කියන්නේ LK දාලා LKAS කියලා කියනවා. sorry. ලංකා කියන්නේ LK දැම්මා. මේ AS එක හැමෝම ගෙනල්ලා LKAS කියලා දානවා. ඊට පස්සේ මේකෙත් ඒ වගේ තමයි I කියන එක කැපුවා. I කියන්නේ ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂියල් රිපෝටින් ස්ටෑන්ඩඩ්. එතකොට I කියන එක අයින් කරලා එයාලා ලංකා කියන්න SL කියලා දාලා තියෙනවා. ශ්‍රී ලංකා කියන්නේ SL මේ FRS කියන එක එහෙමම අරගෙන FRS. හරි. එතකොට IAS එක තමයි LKS එක. IAS දෙක ඉන්වෙන්ටරි, LKS දෙක තොග. ඒ වගේ තමයි IAS 36 ඉම්පයර්මන්ට් ඒක තමයි LKS 36 අංකත් සමානයි. මේ පැත්තෙන් ගත්තාමත් එහෙම තමයි. SLFRS 15 IFRS 15 මොනවද? අයබාරේ මේක අපි ගන්න SLFRS 15 IFRS 16 ලීස් මේක ගන්න SLFRS 16 කියලා. ඒතර මම ඕක කීව එකකට දැන් ඔයාලට මොන හරි හොයන්න ඕනේ වුණොත් එහෙම දැන් Google හරි එහෙම නැත්නම් ඔය YouTube වල මේ වීඩියෝ එහෙම බලද්දී මේ ඔයාලට LKS එක නම් ඉගෙන ගන්න ඕනේ. ඒක IAS එක බැලුවා කියලා ලොකු වෙනසක් නැහැ. සමහර වෙලාවට පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. පොඩි පොන්චි ඒවා. නමුත් ගත්තොත් එහෙම ඒකම වගේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හරි ඒක නිසායි මෙතනත් IAS කියලා තියෙන්නේ. ඒතර මේක IAS කිය දැම්ම කියලා වරදක් නැහැ. අපි නැත්තම් බලයි දන්නේ නැති කෙනෙක් අපි LKS 36 පාවිච්චි කරද්දී අයි මෙතන IAS කියන එක ගත්තේ කියලා. IAS කිව්වත් LKS 36 කිව්වත් දෙකම එකයි. හරි. එතකොට මේ ඉම්පයර්මන්ට් කරන්න ඕනේ මොනවද? property plant and equipment වලට ඉම්පයර්මන්ට් කරන්න ඕනේ. intangible asset වලට ඉම්පයර්මන්ට් කරන්න ඕනේ. investment property වල cost model එකට තියෙනවා නම් ඉම්පයර්මන්ට් කරන්න ඕනේ. මතකද දැන් බලන්න මෙතන කිව්වේ investment property measured at fair value. investment property බලලා තියෙනවා නම් lectures එකෙන් මතක ඇති. investment property පසු කාලේන මයින්න පුළුවන් ක්‍රම දෙකකට. එක්ක fair value එකට එක්ක cost model එකට. එතකොට fair value එකට නම් මයින්නේ අපි impairment allocate කරන්නේ නැහැ. හැබැයි cost එකට නම් මයින්නේ impairment allocate කරන්න ඕනේ. එතකොට ඒ වගේ පොඩි තැනොත් හරියට බලන්න. ඊට පස්සේ right of use asset ඒ කියන්නේ lease කරලා ගන්න ඒවාට අපි කියන right of use asset කියලා. ඊට පස්සේ subsidiaries associate and joint ventures subsidiary කියන්නේ පරිපාලිත සමාගම් ඊට පස්සේ ආශ්‍රිත සමාගම් ඊට පස්සේ joint ventures බද්ධ ව්‍යාපාර මට මතක හිටියට ඊට පස්සේ goodwill ඔන්න ඔය ටිකට අපි impairment කරන්න ඕනේ හරි මෙතෙන් එනකම් මොන හරි තේරුම් නැති දෙයක් තියෙනවා ටක් ගාලා කියන්න බලන්න හරි එහෙනම් ඊළඟ ටිකට යන් අපි ඊට පස්සේ මොකද්ද වත්කමක් ඉම්පයර්මන්ට් කරන්න කියන එක අපි මේක කතා කරලා කියලා දීලා තියෙන නිකම් බලාන යම් asset is impaired when entity will not be able to cover its recoverable amount මං කිව්වේ recover මේ sorry carrying amount එක අය කරගන්න බැරි නම් තමයි impairment වෙන්නේ true selling using or selling වත්කම් පාවිච්චි කරලා හෝ විකුණලා වත්කම් භාවිතා කරලා හරි විකුණලා හරි එයාගේ carrying amount එක recoverable carrying amount එක recover කරගන්න බැයි නම් ආපසු අය කරගන්න බැයි නම් carrying amount එක ලබා ගන්න බැයි නම් එතකොට තමයි impairment වෙලා තියෙන්නේ එතකොට මේ ටික තමයි මම අර පැහැදිලි කරපු ටික carrying amount එකට වඩා impairment එක වැඩි නම් අපි impairment recoverable amount එකට වඩා carrying amount එක වැඩි නම් අපි impair කරනවා ඒකට තියෙනවා impairment loss එක කියලා ඊට පස්සේ මොන වෙලාවටද ඉම්පයර්මන්ට් කරන්න ඕනේ
එතකොට ඔන්න ඔතනත් එක වෙනසක් තමා මේ අර ෆෙයා මොනවද රීවැලුවේෂන් එක සහ ඉම්පයර්මන්ට් අතර රීවැලුවේෂන් මොඩල් එකේදී අපි තැනකදී කියනවා රීවැලුවේෂන් හැම අවම වශයෙන් හැම ගිණුම් කාලච්ඡේදයක් අවසානයේවත් අපි කවම වශයෙන් හැම එල්ගිස් දවසේ මතක ඇති අවම වශයෙන් හැම ගිණුම් කාලච්ඡේදයක් අවසානයේවත් අපි රිකවර් මේ ෆෙයා මොනවද රීවැලුවේෂන් වගේ ප්‍රත්‍යාගන්න වටනාකම රීවැලුවේෂන් amount එක මේ නැවත බලන්න ඕනේ රිවයිස් කරන්න ඕනේ රීඇසෙස් කරන්න ඕනේ නැවත තක්සේරු කරලා බලන්න ඕනේ අපි ගාව තියෙන මොකද්ද නම තමයි තියෙන අපි ගාව තියෙන මේ රීවැලුවේෂන් amount එකද අපි ගාව තියෙන ප්‍රත්‍යාගන්න අගයද නිවැරදි ප්‍රත්‍යාගන්න අගය කියලා අපි හැම ගිණුම් කාලච්ඡේදයක් අවසානයෙන් බලන්න ඕනේ බලලා ඒක එතකොට අනිවාර්යයෙන් හැම ගිණුම් කාලච්ඡේදයක් අවසානයෙන් බලන එක බලලා සැලකිය යුතු අඩුවීමක් හෝ වැඩිවීමක් තියෙනවා නම් ගලපන්න ඕනේ. පොඩි වෙනසක් තිබ්බට ගලපන්නේ නැහැ. නමුත් සැලකිය යුතු වෙනසක් තියෙනවා නම් ගලපන්න ඕනේ. හැබැයි මෙතනදී වත්කම් මේ අපි ඉම්පයර්මන්ට් කරද්දී හැම අවුරුද්දෙම අවසානයේදී ඉම්පයර් වෙලාද කියලා බලන්නේ නැහැ. අපි ඉම්පයර් වෙලාද කියලා බලන්නේ ඉම්පයර් වෙලා කියන්නේ ඉන්ඩිකේෂන් තියෙනවා නම් ඉන්ඩිකේෂන් එකක් කියලා කියන්නේ ඇඟවීම. නිකන් ලක්ෂණ වගේ. ලක්ෂණ වගේ නිකන්. පේන්න නිකන් ඇඟ වෙනවනේ මේක ඉම්පයර් වෙලා මේක අගේ අඩු වෙලා වගේ පේනවා නම් විතරයි අපි අන්නේ ඒ පේන අවස්ථාවේදී ඉම්පයර්මන්ට් කරන්නේ. ඒක අර හැම ගිණුම් කාලච්ඡේදයක් අවසානයේ ඉම්පයර් කරන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න ඉම්පයර් කරන්න ඕනේ මොන වෙලාවේද? ඉම්පයර්මන්ට් ඉන්ඩිකේෂන් පේනවනම් අපි ඉන්ඩිකේෂන් ගැන ඉස්සරහට කතා කරනවා ඊළඟට ඉන්ඩිකේෂන් පේනවනම් ඒ ඉන්ඩිකේෂන් පේන වෙලාවට අපි ඉම්පයර්මන්ට් ටෙස්ට් එකක් කරනවා. මොකක්ද ඉම්පයර්මන්ට් ටෙස්ට් එක කියලා කියන්නේ එහෙනම්? අර මං පෙන්නපු මෙන්න මේ මෙන්න මෙහෙම අපි ඉම්පයර්මන්ට් ටෙස්ට් කළා බලලා මේක තමයි ඉම්පයර්මන්ට් ටෙස්ට් එක. අපි රිකවර් කැරින් amount එක ගන්නවා. අපි value in use එකයි fair value less cost to sell අරගෙන අපි බලන ඉම්පයර්මන්ට් වෙලා තියෙනවද කියලා. එතකොට අර ඉන්ඩිකේෂන් තියෙද්දි ඉම්පයර් වෙලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙනම් අපි ඉම්පයර් වෙලාද කියලා බලන්නේ මොන වෙලාවේද? ඉම්පයර් වෙලාද කියලා බලන්නේ ඉන්ඩිකේෂන් තියෙනවා නම්. ඇඟවීම් තියෙනවා නම් ඉම්පයර් වෙලා කියන්නේ. ඒ ඉන්ඩිකේෂන් ටික අපි ඉස්සරහට කතා කරමු. හැබැයි දැන් අපි මතක ඇති ප්‍රත්‍යාගන්න කරදී හැම අවුරුද්දක අවසානයේ අපි නැවත බලන්න ඕනේ මේ ප්‍රත්‍යාගන්න අගයට වඩා අපි පෙන්ලා තියෙන අගේ වෙනස්ද කියලා. හරි. ඊට පස්සේ හැබැයි මේකට එක්සෙප්ෂන් එකක් තියෙනවා. ඊළඟට මේකත් බලලා යමු. if indication exceed indicators තියෙනවනේ indications තියෙනවනම් management required to perform impairment test indication තියෙනවනම් impairment test එකක් කරන්න ඕනේ if ඊට පස්සේ හරි ඒකම තමයි repeat වෙලා තියෙන්නේ එහෙනම් මතක තියාගන්න හැම ගිණුම් කාලච්ඡේදයක්ම අවසානයේ අපි ඉම්පයර් කරන්නේ නැහැ. ඉම්පයර්මන්ට් රිවිව් එකක් කරන්නේ නැහැ. ඉම්පයර්මන්ට් වෙලාද කියලා අපි බලන්නේ ඉන්ඩිකේෂන් තියෙනවනම් ඉන්ඩිකේෂන් තියෙනවනම් අපි ඉම්පයර්මන්ට් ටෙස්ට් එකක් කරලා බලනවා. ඉම්පයර් වෙලාද නැද්ද කියලා. ඉම්පයර් වෙලා නම් ඉම්පයර්මන්ට් කරනවා නැත්නම් ඒක නොසලකා හරිනවා. හරි. හැබැයි මේකට එක එක්සෙප්ෂන් එකක් තියෙනවා මම අර ඉස්සෙල්ලා කීවා වගේ වත්කම් ප්‍රධාන වත්කම් වර්ග තුනක් තියෙනවා. මේ වත්කම් තුන හැම ගිණුම් කාලච්ඡේදයක් අවසානයේම බලන්න ඕනේ ඉම්පයර් වෙලාද කියලා ඒ වගේ ඉන්ඩිකේෂන් තිබුණත් නැතත් ඉම්පයර්මන්ට් ඉන්ඩිකේෂන් තිබුණත් නැතත් අපි බලන්න ඕනේ අපි මේ වත්කම් තුනට අපි කතා කරන යන වත්කම් තුනට ඉම්පයර් වෙලාද කියලා හැම වෙලාවෙම හැම අවුරුද්දක් අවසානයේම හැම ගිණුම් කාලච්ඡේදයක් අවසානයේම ඇනුවලි බලන්න ඕනේ. පළවෙනි එක තමයි intangible asset with indefinite lifetime. ඊට පස්සේ දෙවෙනි එක තමයි intangible asset with not available for use. ඊළඟට goodwill arise from business combination. ඔන්න ඔය තුන. එතකොට මොකද්ද මේ intangible with indefinite useful life? indefinite useful life කියන්නේ අපි ජීව කාලය දන්නේ නැහැ. එතකොට මං ගාව අස්පෘශ්‍ය වත්කමක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගමු මම මොනවා හරි පේටන් එකක් කරන් තියෙනවා. ඒකේ ජීව කාලයක් නෑ. අපි ජීව කාලය අසීමිතයි. සාමාන්‍යයෙන් නම් පේටන් වල අවුරුදු 20ක් වගේ යන්නේ. දැන් අවුරුදු 20යි නම් මොකද කරන්නේ? අපිට අවුරුදු 20 තුල ඕක ෂෙයා කරන්න පුළුවන් නේද? අවුරුදු 20 තුල ෂෙයා කරන්න ඉම්පයර් කරන්න මේ අවුරුදු 20 තුල අගේ බෙදලා ෂෙයා කරන්න
අගේ අඩුවීම දක්වන්න පුළුවන්. ඇමෝටයිස්ව හරි කරන්න පුළුවන්. හැබැයි අපි ජීව කාලය දන්නේ නැත්තම් අපිට දැන් අපි ජීව කාලය දානවා. හිතන්නකෝ මල් ළඟ තියෙන ලක්ෂ 5ක පේටන්ට් බලපත්‍රයක් ලක්ෂ 5ක් වටිනවා ඒක. ඒකේ ජීව කාලය අවුරුදු 50යි නම් මං ඕකේ අගය මේදී මොකද කරන්නේ ලක්ෂ 5 බෙදනවා 20. අපි හිතමු මේක ලක්ෂ 5යි ජීව කාලය අවුරුදු 20යි ඔය ඉන්ටැන්ජිබල් ඇසෙට් එකේ. එහෙනම් මම මේක 20 බෙදලා මේකේ අගේ අඩුවීම හඳුනා ගන්න පුළුවන් නේ මට. හැබැයි මේකේ මේ යූස්ෆුල් ලයිෆ් එක ජීව කාලය අපි දන්නේ නැත්තම් ඒක අසීමිත කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් අන්න එවැනි ඉන්ටැන්ජිබල් ඇසෙට් වලට අපි කියනවා ඉන්ඩිෆිනිට් ලයිෆ් ටයිම් ලයිෆ් යූස්ෆුල් ලයිෆ් එක ප්‍රයෝජනවත් ජීව කාලය ඩිෆයින් කරන්න බෑ. ඒක අපිට තීරණය කරන්න බෑ. අපිට ඕනෑම තරම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කොච්චර පාවිච්චි කරන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. එහෙනම් බලන්න අපි ඉම්පයර්මන්ට් ටෙස්ට් එකක් කරලා තමයි ඒක අගේ අඩු වෙනවද නැද්ද කියලා ටෙස්ට් කරලා බලන්න. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම හැම අවුරුදු අපි ගාව තියෙනවා නම් ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් ජීව කාලයක් හරියටම දන්නේ නැති අපි හැම අවුරුද්දක් අවසානයේම ඔක ඉම්පයර්මන්ට් ටෙස්ට් එකක් කරලා බලන්න ඕනේ. දෙවෙනි එක තමා intangible not yet available for use. දැන් මේ intangible asset වලට වෙන ප්‍රමිතියක් තියෙන අපි චුට්ටක් ඔය මතක හැටියට accounting for asset වල කතා කරන්න ඇති. LKS 38 මට මතක විදියට intangible asset කියලා ප්‍රමිතියක් තියෙනවා. ඒකේ තියෙනවා ඒකේ අපි බොහොම චුට්ටක් කතා කරා. ඒකේ එක තැනක තියෙනවා අපි දැන් මොනවා හරි intangible asset එකක් උදාහරණයකට මම patent එකක් වගේ ගන්න යනවා කියලා හිතන්නකෝ. මම මොකක් හරි නැත්නම් අලුත් භාණ්ඩයක් හදන්න යනවා. එතන මම මේ අලුත් නිෂ්පාදිතය බිහි කරොත් එහෙම මම නිෂ්පාදිත සාර්ථක අත්හදා බලලා අවුරුදු කිහිපයක් පර්යේෂණ කළා නිෂ්පාදිත සංවර්ධනය කළා මේක වෙළඳ පොළට දැම්මොත් ඒක කොපි කරලා වෙන කාටවත් ප්‍රොඩක්ෂන් කරන්න බෑනේ මොනවා. මොකද ඒකට අපි මේ patent වගේ බලපත්‍රයක් ගන්නවා. අයිතියක් ලබා ගන්න. එතකොට ඒ අයිතිය ඒ නිෂ්පාදිතේ ඒ වට්ටෝරුව අනුව නිෂ්පාදනය කිරීමේ අයිතිය තියෙන්නේ අපිට විතරයි. අන්න ඒ නිසා අපිට ඒක ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් වෙනවා. එතකොට ওই ඉන්ටැන්ජිබල් ඇසෙට් වලට අපි පිරිවැය ආකාර අවස්ථා දෙකකදී දරනවා. එකක් තමයි ඕක අපි පර්යේෂණ හා සංවර්ධන පිරිවැය කියලා කියන. පර්යේෂණ කරන කාලයේදී යම් පිරිවැයක් දරනවා. සංවර්ධනය කරන කාලයේදී යම් පිරිවැයක් දරනවා. ඒතර ඒ LK ඉම්පයර්මන්ට් මොකද්ද? ඒක එච්චර මතක තියාගන්න ඕනේ නැහැ. එතන ඉන්ටැන්ජිබල් ඇසෙට් ප්‍රමිතිය කියන අර පර්යේෂණ කරන කාලයේදී යන කොස්ට් එක තියෙනවනේ. ඒක ලාබාලා ප්‍රකාශනයට කොහොමත් වියදම් විදිහට දානවා. ඊට පස්සේ හැබැයි අර පර්යේෂණ වියදම තියෙන දැන් මම තාම ප්‍රොඩක්ට් එක හදලා නැහැ. ප්‍රොඩක්ට් එකට පේටන්ට් අරගෙනත් නැහැ තාම. ප්‍රොඩක්ට් එක හදලා ඉවරත් නැහැ, පේටන්ට් අරගෙනත් නැහැ. තාම මම ඩෙවලොප් කරගෙන යන ගමන් ඉන්නේ. ඩෙවලොප්මන්ට් කරගෙන යනකොට එතන ක්‍රයිටීරියා 7ක් වගේ මට මතක විදියට තියෙනවා. ඒ ක්‍රයිටීරියා සම්පූර්ණ වෙනවා නම් කැපිටලයිස් කරන්න පුළුවන්. වත්කමක් විදියට ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් විදියට හඳුනා ගන්න පුළුවන්. ඒතර හැබැයි ඒක තාම හදලා ඉවර නැත්තම් එවැනි ඉන්ටැන්ජිබල් ඇසෙට් එක කොච්චර ජීව කාලය දන්නේ නැත්තම් එහෙම නැත්නම් දැන් මෙතන නම් කතා කරන්නේ not available for use. ඒ කියන්නේ අපි තාම පාවිච්චි කරන්න බෑ ඒක. ඒ කියන්නේ තාම මේ ඒකෙන් අනාගත ආර්ථික ප්‍රතිලාභ එන්නේ නැහැ. තාම අපි හිතමු අලුතෙන් යන්ත්‍රයක් හදනවා. අලුතෙන් යන්ත්‍රය නිෂ්පාදනය කරලා ලැබෙන්නේ නැහැ. අන්න ඒක not available for use. හැබැයි තාම නිෂ්පාදනය කරලා නැති වුණත් ඒ ප්‍රමිතියෙන් ඉඩ දෙනවා ඩෙවලොප්මන්ට් කොස්ට් එක ක්‍රයිටීරියා 7ක් වගේ තියෙනවා. ඒ ක්‍රයිටීරියා සම්පූර්ණ වෙනවා නම් ඇසෙට් එකක් විදිහට හඳුනා ගන්න දෙනවා. ඒතර ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් විදිහට හඳුනා ගන්න දෙනවා. අන්න ඒක තමයි මෙතන කිව්වේ intangibles not yet available for use. intangible asset තියෙනවා තාම භාවිතා කළ හැකි තත්ත්වයටපත් වෙලා නැහැ. නම් භාවිතා කළ හැකි තත්ත්වයටපත් වෙලා නැත්නම් අපිට ඒක ෂෙයා කරන්නවත් ඒක අගේ අඩුවීම හඳුනා ගන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි ඒකෙදිත් කරන්නේ impairment එක annually බලන්න ඕනේ impairment test එකක් කරලා. ඊළඟ එක තමයි goodwill acquired in business combination. business combination කියන්නේ එක් ව්‍යාපාරයක් විසින් තවත් ව්‍යාපාරයක් අත්පත් කර ගන්න. අපි ඔය ඔකේදී හරි ඔක කතාත් කරා මම අපි මේ accounting for asset වල මම වෙනත් ව්‍යාපාරයක 150ට වඩා කොටස් ගත්තොත් ඒක මම මේ ව්‍යාපාරය අත්පත් කරගත්තා. එතකොට අපි හිතමු ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරයේ මම ගන්නවා රුපියල් මිලියන 50ක් දීලා. එක්තරා ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරේ මම රුපියල් මිලියන 50ක් දීලා ගන්නවා. හරිද? මේ ව්‍යාපාරේ රුපියල් මිලියන 50ක් දීලා ගද්දී මම බලනවා එයාලගේ ඇසෙට් කොච්චරක් තියෙනවද කියලා. එයාලගේ ඇසෙට් තියෙනවා අපි හිතමුකෝ මිලියන 60ක්. හරිද? එයාලගේ ලයබිලිටි තියෙනවා මිලියන 20ක්. ලයබිලිටි තියෙනවා මිලියන 20ක්. එයාලගේ ඇසෙට්. දැන් මේ තමා මම ව්‍යාපාරය අත්පත් කරගන්න ගෙවපු මුදල. හරිද?
මේ තියෙන්නේ ඒ මම අත්පත් කර ගන්නාලද ව්‍යාපාරයේ තියෙන ඇසෙට් ටික. මේ තියෙන අත්පත් කර ගන්නා ව්‍යාපාරයේ තියෙන ලයබිලිටි එක. එහෙනම් සුද්ධ වශයෙන් මේක මේ මොකද්ද නෙට් ඇසෙට් කීයද? සුද්ධ වත්කම් 40000. එහෙනම් බලන්න මම මිලියන 40යි. එහෙනම් මේ මිලියන 40ක සුද්ධ වත්කම් වෙන ව්‍යාපාරයක් ඇයි මම මිලියන 50ක් දීලා වැඩි අගයක් දීලා ගන්නේ? ඒක තමයි යාළගේ ගුඩ් විල් එක. කීර්ති නාමය වෙනුවෙන්. ඉගෙනගෙන ඇතින ඔය හවුල් ව්‍යාපාරය කාලේ එහෙම ඉගෙන ගන්න කාලේ එහෙම වත්කමක් අපි ඒ ව්‍යාපාරයේ වටිනාකමට වඩා වැඩි වටිනාකමක් දීලා දැන් හොඳ බ්‍රෑන්ඩඩ් ව්‍යාපාරයක් නම් ගනුදෙනු කරු කාලයක් ඇවිල්ලා එතන කීර්ති නාමයක් ගොඩනගෙන. එතකොට ඒ වත්කම් වල සුද්ධාගයට වඩා වැඩි ගාණකට ඔක විකුණා ගන්න පුළුවන්. හොඳ බ්‍රෑන්ඩ් එකක් ගොඩනගලා තියෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ කීර්ති නාමය. ඒතර වෙනත් ව්‍යාපාරයක් අත්පත් කර ගැනීමෙන් ඇතිවන කීර්ති නාමය තමයි මෙන්න මෙතනදී කතා කරන්නේ. එහෙනම් ඔන්න ඔය තුන අපි ඇනුවලි ඉම්පෙයාර් කරන්න ඕනේ ඉම්පෙයාර්මන්ට් ඉන්ඩිකේෂන් එකක් තිබුණත් නැත්තම්. හරිද? ඒ තුන තේරුණාද? ඒකේ තේරුම් නැති එකත් චුට්ටක් තේරුම් ගන්න අමාරුද දන්නේ. තේරුම් නැත්නම් කියන්න මම ආයෙසරක් කියන්නම්. ටක් ගාලා එවන්න බලන්න තේරුණාද නැද්ද කියලා. තේරුම් නැත්නම් කියන්න. හරි. තේරුණා කියලා තියෙනවා. එක්කෙනෙක් මේ දෙවෙනි එක අහලා තිබුණා ඕන ඉන්ටැන්ජිබල් ඇසෙට් ඒක දැනට මේ නිකන් කඩපාඩම් කරගත්තත් කමක් නැහැ. මොකද මේක නියමාදාය තමයි ඉන්ටැන්ජිබල් ඇසෙට් වල තියෙනවා ප්‍රමිතියක් LKS 38 මට මතක විදියට. ඒකේ කියනවා අපි ඉන්ටැන්ජිබල් ඇසෙට් කියන අස්පෘශ්‍යවත්කමනේ. ඒතකොට දැන් මම ඔයා අලුතෙන් භාණ්ඩයක් හදන්න යන්නේ. හරිද? ඔයා නැත්නම් අලුතෙන් යන්ත්‍රයක් අපි හිතමු අලුතෙන් යන්ත්‍රයක් හොයාගන්න පරිශන කරනවා. එතකොට ඔයා කාලයක් ඕක පර්යේෂණ කරගෙන යනවා. අවුරුදු 3-4ක් පර්යේෂණ කරනවා. පරීක්ෂණ කරලා ඔයා ඕක භාණ්ඩය දැන් හොයා ගන්නවා. මේක මෙහෙම අලුත් භාණ්ඩයක් මේ අලුත් යන්ත්‍රය මෙහෙම හදන්න පුළුවන් කියලා හොයා ගන්නවා. හොයාගත්තට පස්සේ ඔයා මොකද කරන්නේ? දැන් පර්යේෂණ කරා. ඊට පස්සේ දැන් සංවර්ධනය කරන්න ඕනේ. ඕක විකුණන්න හරි භාවිතා කරන්න හැකි තත්ත්වයටපත් වෙන්න හරි ක්‍රමයක් හොයා ගන්න ඕනේ. එතකොට එහෙනම් ඕක සංවර්ධනය කරන්න එපා ඒ දක්වා. එහෙනම් ඔගේ අවස්ථා දෙකක් තියෙනවා. ඔයා අවුරුදු කිහිපයක් පරීක්ෂණ කරලා හොයාගත්තා. ඒතර මේ ප්‍රමිතිය කියන මේ පරීක්ෂණ පිළිවෙල ලාභ ප්‍රකාශය කොහොමත් වියදම් විදිහට දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාක දැන් සංවර්ධනය කරගෙන යනවා. දැන් සංවර්ධනය කරගෙන යනකොට ඔකත් අවුරුදු ගාණක් දැන් අද පරීක්ෂණ කළා හෙට අද්දින් හදලා විකුණන්න බෑනේ. ඔක අවුරුදු ගාණක් සංවර්ධනය කරගෙන යන්න ඕනේ. ඒතර සීක්‍රට් එකේ තාම මේ භාවිතා කළ හැකි තත්ත්වයට හෝ විකුණ හැකි තත්ත්වයට පත් වෙලා නැහැ. ඔය අවුරුදු 3ක් විතර ඉඳන් දැන් ඕක ටික ටික සංවර්ධනය කරගෙන එනවා. එතකොට ඔයක මේ ඔයාට අනාගත ආර්ථික ප්‍රතිලාභ අනිවාර්යෙන් එයි කියලා තේරෙනවා නම් ඕකේ ක්‍රයිටීරියා හතක් තියෙනවා මට හතම මතකත් නෑ දැන්. කොහොමද ඔයාට අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ එයි කියලා හිතෙනවා. ඕක විකුණන්න හරි ප්‍රයෝජනකට ගන්න පුළුවන් අර කියලා හොඳටම ෂුවර් වගේ නා 90ක් විතර. ඕක සාර්ථක වෙයි කියලා වැඩි සම්භාවිතාවයක් තියෙනවා නම් ඔයාට ඩිවෙලොප්මන්ට් කරගෙන යනවනේ අවුරුදු කිහිපයක්. ඩිවෙලොප් කරන්න කොස්ට් එකක් යනවනේ. දැන් ඕක හදපුවාම ඔයාගේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් වෙනවද නැද්ද? ඔය මැෂින් එක නම් ඔයා හැදුවේ ඕක ඔයාගේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් වෙනවා. මොකද ඔයාට ඕක පේටන්ට් අයිතිය ගන්න පුළුවන්. ඔයා ඒක හදපුවාම වෙන කාටවත් ඕක හදන්න බෑ. ඔයාට තමයි ඒක හදන්න තියෙන අයිතිය තියෙන්නේ. ඒතකොට අන්නේ පේටන්ට් අයිතිය කියන්නේ ඔයාගේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එකනේ. හැබැයි ඔය ඉන්ටැන්ජිබල් ඇසෙට් එක ඔයා තාම පේටන්ට් බලපත්‍රය අරන්ද? තාම පේටන්ට් බලපත්‍රය අරන් නැහැ. බලපත්‍රය ගන්න සූදානම් වෙන ගමන් ඉන්නේ. ටික ටික සංවර්ධනය කරනවා. ඒතර ඔයා ටික කාලයක් යනකොට තේරෙනවා මේක ගන්නම පුළුවන් මේක සාර්ථක වෙනවා කියලා. අන්න එහෙමනම් මේ ඩෙවලොප්මන්ට් කොස්ට් එක අපි ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. තාම ඉන්ටැන්ජිබල් ඇසෙට් එක පේටන්ට් අයිතිය අරගෙන නැති වුණත් අපි සංවර්ධනය කරගෙන යන අතරතුරක ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් හඳුනා ගන්න පුළුවන්. අන්න එහෙම හඳුනාගත්තාම දැන් බලන්න ඒ ඉන්ටැන්ජිබල් ඇසෙට් එක තාම available for use අපිට භාවිතා කරන්න පුළුවන්ද? ඔය ඉන්ටැන්ජිබල් ඇසෙට් එක කාට හරි විකුණන්න පුළුවන්ද? මෙන්න මගේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් තියෙනවා මම පේටන්ට් එකක් හදන්න ගන්න මම තමයි පේටන්ට් එක අරන් නැහැ කියලා විකුණන්න එහෙම බෑනේ. ඒක තාම ඉන්ටැන්ජිබල් ඇසෙට් එක භාවිතා කළ හැකි තත්ත්වයටපත් වෙලා නැහැ. ඉතින් භාවිතා කළ හැකි තත්ත්වයටපත් වෙන්න ඕක ඒ අදාළ ආයතන වල ගෙල්ලා එයාලා අනුමත කළා මේ එයාලා සනාථ කරොත් එහෙම අලුත් ප්‍රොඩක්ට් එකක් කියලා පේටන්ට් අයිතිය දුන්නාම තමයි භාවිතා කළ හැකි තත්ත්වයටපත් වෙන්නේ. අන්න එහෙනම් එතකන් දැන් මේ අපි කොස්ට් එකක් ඩෙවලොප්මන්ට් කොස්ට් එකක් අපි සංවර්ධනය කරපු එකේ පිරිවැය ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් විදිහට හඳුනාගත්තානේ. අන්න එවැනි ඉන්ටැන්ජිබල් ඇසෙට් තමයි මෙන්න මෙතනදී කතා කරේ.
හරි මං හිතනවා තේරෙන්නේ නැති කියලා. නැත්තම් ඒක ලොකුවට අහන්නේ නැහැ කොහොමවත්. උගන්වලා නැති නිසා නිකම් දැනට මතක තියාගන්න මේ තුන. Intangible asset with indefinite life, useful life. Intangible asset not available for use. Goodwill acquired by from business combination. ඔන්න ඔය තුනෙන් ඔන්න ඔය තුනෙන් හරි ඔන්න ඔය තුන අපි ඉම්පෙයාර්මන්ට් ඉන්ඩිකේෂන් එකක් තිබුණේ නැතත් ඇනුවල් මේ ටෙස්ට් එක කරන්න ඕනේ. අනිත් ඒවා ඔය තුන හැරෙන්න අනිත් ඒවා ඉන්ඩිකේෂන් තිබුණොත් විතරයි කරන්නේ. හරි දැන් අපි කතා කර අපි කියවනේ දැන් අනිත් වත්කම් ඔය වත්කම් තුන හැරෙන්න අනිත් ඒවා නම් ඉන්ඩිකේෂන් එකක් තිබ්බොත් විතරයි ඉම්පෙයාර්මන්ට් කරන්න කියලා. එහෙනම් අපි බලන්න යනවා මොනවද මේ ඉන්ඩිකේටර්ස් කියලා. ඉන්ඩිකේටර්ස් තිබ්බොත් විතරයි අපි ඉම්පෙයාර්මන්ට් කරන්නේ. එහෙනම් මොනවද මේ ඇඟේ මොන වගේ ලක්ෂණ තිබුණොත්ද මේ ඇසට් එකක් ඉම්පෙයාර් වෙලා තියෙන්න පුළුවන්. ඒවා ආකාර දෙකකට බෙදන්න පුළුවන් මූලාශ්‍රය අනුව. එක්කෝ ඒ එක එක්ස්ටර්නල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බාහිර පාරිසරික සාධකයන් මත අපේ මේ ඉම්පෙයාර්මන්ට් ලොස් එක වත්කමේ අගේ අඩුවීම වෙන්න පුළුවන්. ඊළඟ එක තමා ඉන්ටර්නල් රිසෝස් එකක් වෙන්න පුළුවන්. අභ්‍යන්තර එන එකක් තමා අභ්‍යන්තර සාධකයන් නිසා වත්කමේ අගේ අඩු වෙලා තියෙන්න පුළුවන්. ඊළඟ එක තමා එක්ස්ටර්නල් බාහිර සාධකයන් නිසා වත්කමේ අගේ අඩු වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොනවද මේ ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් ෆැක්ටර්ස් කියලා. ඉස්සෙල්ලාම එක්ස්ටර්නල් ඒවා බලන එකක් තමා decline in market value of asset. ඇසෙට් එකේ වෙළඳ පොළාගේ අඩු වෙනවා නම් එහෙනම් ඇසෙට් එකේ වෙළඳ පොළාගේ අඩු වෙනවා කියනනම් අපිට ඒක ඉන්ඩිකේෂන් එකක්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මොකක් හරි පරිගණකයක් හරි නැත්නම් ෆෝන් එකක් තියෙන මේ ෆෝන් එකේ වෙළඳ පොළ එන්න ඉක්මනට අඩු වෙනවා. එහෙනම් ඉක්මනට අඩු වෙනවා නම් එතන ඉන්ඩිකේෂන් එකක් තියෙනවා. බාහිර පරිසර සාධකයකට අනුව වෙළඳ පොළාගේ අඩු වෙනවා. එහෙනම් අපේ එක ඉම්පෙයාර් වෙලා තියෙන පුළුවන්. ඇයි මතකනේ ඉම්පෙයාර් කරද්දී අපි ෆෙයා වැලියු ලෙස් කොස්ට් ටු සෙල් ගන්නවනේ. එහෙනම් ෆෙයා වැලියු ලෙස් කොස්ට් ටු සෙල් ගන්නකොට ෆෙයා වැලියු එක ඒ කියන්නේ එන්න අඩු වෙනවා. එහෙනම් මාකට් වැලියු එක අඩු වෙනවා කියන ෆෙයා වැලියු එක අඩු වෙනවා. ඒ නිසා ඉන්ටර්න ඉන්ඩිකේෂන් එකක් තියෙනවා. ඔයාගේ ඇසෙට් එකත් ඉම්පෙයාර් වෙලා තියෙන්න පුළුවන් කියන්නේ. ඉම්පෙයාර් වෙලා තියෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. අපි බලන්න ඕනේ ඉම්පෙයාර් ටෙස්ට් එක කරලා. එහෙනම් එක සාධකයක් තමයි ඉම්පෙයාර් වෙලා තියෙන්න පුළුවන්. කියන්නේ මේවයින් මතක තියාගන්න මේවා මේ එකක්වත් තියෙනවා කියලා එතනින් කියන්නේ නැහැ ඉම්පෙයාර් වෙලා කියලා. ඉම්පෙයාර් වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඉම්පෙයාර් වෙලා තියෙන්න පුළුවන් කියලායි කියන්නේ. හරිද? එන එකක් තමයි decline in market value of asset. ඒ ඉන්ඩිකේෂන් කියන්නේ ඇඟවීම. හිතන අහස කළු කරලා තියෙනවා හුලං ගන්න වහිය. එහෙනම් එතන තියෙන ඉන්ඩිකේෂන් එක දැන් වහිය කියන්නේ ඇඟවීමක් තියෙනවා. හැබැයි ඔය කළු කරලා තිබ්බ එක චුට්ටේ නැති වෙලා යන්න පුළුවන්. වහින් නැති වෙන්න පුළුවන්. හැබැයි වහිය කියලා ඉන්ඩිකේෂන් ඉන්ඩිකේටර් එකක් තියෙනවා. අන්න ඒ වගේ තමයි. හරි ඊට පස්සේ ඊළඟ තමයි ඇඩ්වර්ස් චේන්ජ් ඉන් එන්ටිටිස් එන්වයරන්මන්ට් ඕ මාකට්. يعني ව්‍යාපාරයේ මාකට් එකේ එහෙම නැත්නම් ව්‍යාපාරයේ පරිසරයේ ඇඩ්වර්ස් චේන්ජ් එකක් අවාසිදායක වෙනසක් සිදු වෙලා තියෙනවා නම් දැන් කොරෝනා ආපුවම මොකද වෙන්නේ අර ඇසෙට් ගොඩක් ඒවා දැන් අවුරුදු ගාණක් ගත්තාම දැන් ආගිය අවුරුදු විතර ඉඳන් එනකොට මේ සමහර ඒවා ආයෙ ගෙන්නන්න දෙන්නේ 50%. සේවකයන්ගේ 150. එතකොට ධාරිතාවයේ සමහර වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් ධාරිතාවයෙන් 150ක් වෙන්න ඇති පාවිච්චි කරන්න පුළුවන්. මොකද සේවකයෝ ගේන්න දෙන්නේ 150ක් විතරයි නා. ඊට පස්සේ තව ගත්තොත් දැන් හොටෙල් වගේ ගත්තොත් එහෙම. හොටෙල් එහෙම ගොඩක් වෙලාවට වහලා තියෙනවා. සංචාරක කර්මාන්ත. ඒතර ඒවා අර පරිසරයේ වෙනස් වීම නිසා අපේ වත්කම් අපි අපේක්ෂා කළ විදිහට පාවිච්චි කරන අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙනම් එතන ඉන්ඩිකේටර් එකක් තියයි. දැන් ඒ කියන්නේ අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන විදිහට පාවිච්චි කරන්න බෑ කියන්නේ බලන්න හිතලා. අපි අර value in use එක අඩු වෙනව නේද? ඉදිරි අනාගත කාලයේදී භාවිතා කිරීමෙන් ලැබෙන මුදල් ප්‍රවාහය මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ value in use අඩු වෙනවා. අනිත් පැත්තේ දෙවෙනි ලක්ෂණත් වත්කමට අදාළ පරිසර සාධක අවාසිදායක වෙනවා කියන්නේ මොකද්ද? ඒ පරිසරයට අදාළ වත්කම විකිණෙන්නේ මාකට් ප්‍රයිස් එකත් එන්න අඩු වෙනවා. එහෙනම් fair value cost to sell උත් අඩු වෙනවා. ඒ කියන්නේ recoverable amount එක අඩු වෙනවා ඇති. recoverable amount එක අඩු වුණාම carrying value එකට වඩා impair වෙන්න පුළුවන්. අන්න එතන කියන්නේ. adverse change අවාසිදායක වෙනස් වීම. ඊට පස්සේ තමයි interest rate එක. කොහොමද මේ interest rate එක බලපාන්නේ? දැන් ඔයා දන්නවනේ value in use calculate කරන්න කොහොමද? අපි හිතමු අවුරුදු 3ක් වත්කම පාවිච්චි කරනවා කියලා. පළවෙනි අවුරුද්දේ වත්කම පාවිච්චි කිරීමේ මුදල් ප්‍රවාහය 100යි. දෙවෙනි අවුරුද්දේ වත්කම පාවිච්චි කිරීමේ මුදල් ප්‍රවාහය 200යි. තුන්වෙනි අවුරුද්දෙන් 150යි. හරිද? ඔන්න වත්කමක් තියෙන අවුරුදු 3යි පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ වත්කම අපි හිතමු ඩිස්කවුන්ට් ෆැක්ට් එක නැත්නම් ඉන්ටරෙස්ට් රේට් එක
දැනට තියෙන ඉන්ට්‍රස්ට් රේට් එක 110යි. එහෙනම් මේක බෙදන්න කීයද? 1.1කින් බෙදනවා. මේක 1 ධන r වල n වෙනි බලය දන්නවනේ ඒක. මේක දෙවෙනි බලයෙන් බෙදනවා. මේක 1.1 තුන්වෙනි අවුරුද්ද යන්නේ. තුන්වෙනි සෝරි 1.1 තුන්වෙනි බලයෙන් බෙදනවා. හරිද? එතකොට දැන් ඔයා ඕකට නිකන් අගේ ආරම්භ බැලුවොත් එහෙම ඔයාට ඕන් ඔය තුන මේ දාලා මේ ටික එකතු කරොත් එහෙම මේ නාගයයි ඔන්න ඔය ටික සුළු කරපුවා වෙනවනේ ඔයාට. ඔන්න ඕක තමයි ඒ වත්කමේ recoverable amount sorry value in use එක. ඕක තමයි යගේ ව්‍යාපාරයේ value in use එක. ඒක තේරෙනවනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මාකට් එකේ ඉන්ට්‍රස්ට් රේට් එක ගොඩාක් වැඩි වෙනවා. ඉන්ට්‍රස්ට් රේට් එක අපි 120 වුණා කියලා හිතන්න. මේක 120 වුණා. එහෙනම් මේක දැන් 110න් බෙදන්න බෑ. මාකට් රේට් එක 120. 120න් තමයි ඩිස්කවුන්ට් කරන්න වෙන්නේ. එහෙනම් 120 කරන්න. දැන් මේක ඔයාලා නිකන් හදලා බැලුවොත් එහෙම. ඉස්සෙල්ලා ආපු ගානට වඩා ගොඩාක් අඩුවෙන් තමයි දැන් මේ ප්‍රසන්ට් වැලියු එක එන්නේ. ඒ කියන්නේ මොකද්ද? වැලියු ඉන් යූස් එක ඉස්සෙල්ලා ආපු වැලියු ඉන් යූස් එකට වඩා සෑහෙන ප්‍රමාණයක් අඩුවෙන් තමයි දැන් වැලියු ඉන් යූස් එක වෙන්නේ. ඒතර අන්න බලන්න ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙන්න මොකද වෙන්නේ? වැලියු ඉන් යූස් එක අඩු වෙනවා. තව ටිකක් මේක 130 වුණොත් එහෙම මේක 130 වුණොත් තවත් අඩු වෙනවා. ඕනනම් නිකන් හදලා බලන්න මේක 110 20 30 වැඩි වෙන්න දාලා බලන්න ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරන්න ඉම්පයර්මන්ට් වෙලා එන ඉම්පයර්මන්ට් වනාගේ වැඩි වෙනවා. ඒකට තමයි මේ ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරන වැඩි වෙන වැලියු ඉන් යූස් අඩු වෙනවා. වැලියු ඉන් යූස් අඩු වෙන නිසා ඉම්පයර් වෙන්න පුළුවන්. අන්න එහෙනම් එක ඇඟවීමක් තමයි මාකට් එකේ ඉන්ට්‍රස්ට් රේට් එක ගොඩක් වැඩි වෙනවා නම් අපිට එතනදී පොඩි ඇඟවීමක් දෙන ඔයාගේ ඇසෙට් උත් ඉම්පයර් වෙලා තියෙන්න පුළුවන් කියන්න. ඊළඟ එක තමයි carrying amount of net assets is වත්කම ව්‍යාපාරයේ තියෙන net assets සුද්ධ වත්කම් වල වටිනාකම වැඩි මාකට් කැපිටලයිසේෂන් එකට අනුව. මොකද්ද මාකට් කැපිටලයිසේෂන් කියන්නේ? මේක දන්නවද මාකට් කැපිටලයිසේෂන් කියන්නේ මොකක්ද කියලා? මොකද්ද මාකට් කැපිටලයිසේෂන් කියන්නේ? කීප දෙනෙක් දන්න ටිකක් ටක් ගාලා කියන්න බලන්න. දන්නවද? හරි. ඔව් මේ මාකට් කැපිටලයිසේෂන් කියන්නේ මොකද්ද එහෙනම්? අපි ගන්නවා ඒ ව්‍යාපාරයේ කොටස් වල ෂෙයාර්ස් ගාන ගන්නවා. ෂෙයාර්ස් ගාන ඒ ව්‍යාපාරයේ තියෙන ෂෙයාර්ස් ගාන සමාගමක් කියලා හිතමුකෝ. ඔව් වෙළඳපොළ කොටස් වල වෙළඳපොළ අගය. මේ ෂෙයා ගාන අපි ෂෙයා මාකට් එකේ සෙලින් ප්‍රයිස් එකෙන් ෂෙයා ප්‍රයිස් per ෂෙයා ප්‍රයිස් ෂෙයා එකෙන් ගුණ කරපුවාම එන වටිනාකම අපි කියන මාකට් කැපිටලයිසේෂන් කියලා. අපි හිතමු ෂෙයා 1000ක් තියෙනවා. එක ෂෙයා එකක් අපි හිතමු රුපියල් 50යි කියලා. එහෙනම් අපේ මාකට් කැපිටලයිසේෂන් වෙන්නේ කීයද? 50000යි. එහෙනම් මේ මාකට් කැපිටලයිසේෂන් කියන එක තේරුණාද? දන්නේ නැති අයට මාකට් කැපිටලයිසේෂන් එක තේරුණාද? ටක් ගාලා කියන්න බලන්න. ඒක තේරුණාද? හරි. එහෙනම් දැන් බලන්න දැන් හිතමු එතකොට දැන් අපි අපේ ව්‍යාපාරයේ තියෙන හිමිකම. දැන් හිමිකම කියන එක හැදෙන්නේ කොහොමද? ඉක්විටි එක. ඉක්විටි ඉක්විටි එක හැදෙන්නේ කොහොමද? ස්ටේටඩ් කැපිටල් එක ඊට පස්සේ රිසර්ව් සංචිත තියෙනවා නම් රිසර්ව්ස් තියෙනවා. රිසර්ව්ස් තියෙනවා. ඊට ෂෙයා කැපිටල් එක තියෙනවා ස්ටේට් කැපිටල් නැත්නම් ස්ටේට් කැපිටල් එක තියෙන. ඒ කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය ඊට පස්සේ සංචිත ඊට පස්සේ රඳවාගත් ඉපයීම් රීටේන් earning තියෙනවා. ඕවගෙන් මේ ඉක්විටි එක හදලා තියෙනවා. එතකොට මේ ඉක්විටි එකේ එකක් විතරයි ෂෙයාර්ස් කියන්නේ. මෙතන තමයි ෂෙයාර්ස් ගාණ තියෙන්නේ. එතකොට මේ ෂෙයාර්ස් තියෙනවා 1000. හරිද? එතකොට අපි හිතමු මේ ෂෙයා වලගේ සමහර වෙලාවට එක ෂෙයා එකක් අපි ඉෂුව කරේ හිතමු නිකන් මේ ෂෙයා එකක් අපි ඉෂුව කරා කියලා 100 ගාන. එහෙනම් 100 ගාන නම් මේකේ ලක්ෂයක් වෙනවා. හරි ඊට පස්සේ ඉසහොයි. එහෙනම් ව්‍යාපාරයේ net asset. net asset කියලා කියන්නේ මොකද්ද? වත්කම් වලින් වගකීම් අඩු කරපුවාම. වත්කම් වලින් වගකීම් අඩු කරපුවාම මොකද්ද ඉතුරු වෙන්නේ? හිමිකමනේ. එහෙනම් net asset කියන්නේ ඉක්විටි කියන්න ඔයාලට තේරෙන්න ඕනේ. ඒ ලෙවල් කාලේ දෙවෙනි පාඩමනේ. හරි. එහෙනම් ඒක දන්නවා.
එහෙනම් මේ net asset වලට වඩා මේකයාගේ මොකද කියන්නේ මෙන්න මෙතන carrying amount of net asset. ඔන්න net asset. දැන් මේක අපි හිතමු තව තියෙනවා reserve තිබ්බා කියමු ලක්ෂ 3ක. reserve ලක්ෂ 3ක තිබ්බා retain earning 50000යි. එහෙනම් 4යි 450000යි. හරිද? ඔව් 4යි 450000යි. හරි. එහෙනම් මේ carrying amount of net asset කීයද 450000යි. ඊට පස්සේ is higher than market capitalization. එහෙනම් market capitalization එක අපි මෙතන නිකන් වෙනස් කරමු ලක්ෂ 4යි කියලා. මේක 100යි. හරි. ලක්ෂ හරි හරි. ලක්ෂ 4යි කියලා අපි හිතමු. ලක්ෂ 4යි නම් අපි මොකද වෙන්නේ? නැත්නම් ලක්ෂ නෑ අරකට අවුලක් අර කමන්නේ. ඔහොම ලක්ෂ 4යි කියමු. එහෙනම් දැන් ඒක අවුලක් නෑ. මෙතන තියන්නේ carrying amount of net asset. මෙන්න මේක is higher than market capitalization. market capitalization. හොඳින්ද? ඔව්. එතකොට මේ market capitalization එකට වඩා ඒ කියන්නේ මොකද වෙන්නේ? අපේ market capitalization දැන් අඩු වෙලානේ තියෙන්නේ. එතකොට අපේ market capitalization එක market capitalization කියන්නේ මොකද්ද? අපේ share වලට market එකේ තියෙන price එක. නැත්නම් අපේ share market එකේ තියෙන price එකෙන් market එකේ තියෙන ඉල්ලුමෙන් අපේ share වල තියෙන price එක ගුණ කරපු අපේ shares ගන්න ගුණ කරපුවාම වෙන වටිනාකම. ඒ කියන්නේ අපේ shares ඔක්කොම විකුණුනොත් market එකේ ගන්න පුළුවන් මුදල තමයි market capitalization කියලා කියන්නේ. එතකොට ව්‍යාපාරය හොඳයි නම් ව්‍යාපාරය සාර්ථකයි නම් market capitalization එක වැඩි වෙනවද වෙන්නේ අඩු වෙනවද වෙන්නේ? අපේ ව්‍යාපාරය හොඳයි නම් ව්‍යාපාරය එන්න එන්න සාර්ථක වේගන යනවා නම් අපේ market capitalization අඩු වෙනවද වැඩි වෙනවද? කල්පනා කරලා ටක් ගාලා එවන්න බලන්න. තව කීප දෙනෙක් කියන්න. ඔව් අපේ ව්‍යාපාරය හොඳයි නම් අපේ market capitalization එක එන්න එන්න වැඩි වෙනවා. එහෙනම් දැන් අපේ ව්‍යාපාරයේ මාකට් කැපිටලයිසේෂන් එක එන්න එන්න අඩු වෙනවා කියන්නේ. කොටස් හිමියෝ කොටස්කරුවෝ ආයෝජකයෝ විභව ආයෝජකයෝ අපේ ව්‍යාපාරයේ කොටස් ගන්නෙ නැත්තම් ඉල්ලන්නේ නැත්තම් එයාලා ප්‍රතික්ෂේප කරනවනම් ෂෙයා මාකට් එකේ ෂෙයා ප්‍රයිස් එක එන්න එන්න අඩු වෙනවා. ඒතර මේ ෂෙයා ප්‍රයිස් එක එන්න එන්න අඩු වෙනවා නම් අන්න එතන මේ නෙට් ඇසෙට් වලටත් වඩා අඩු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ නෙට් ඇසෙට් තරම්වත් ඉල්ලන්නේ. අපේ වත්කම විකුණුනොත් එහෙම අපේ වත්කම් තියෙන ලක්ෂ 5යි නම් එයාලා ඒකේ ෂෙයා ඉල්ලන්නේ ලක්ෂ 4,50,000කට. අන්න ඒ වගේ. මේ අපේ නෙට් ඇසෙට් වලටත් වඩා අඩුවෙන් නම් එයාලා ඉල්ලන්නේ. ඒ කියන්නේ මාකට් කැපිටලයිසේෂන් එක එන්න එන්න අඩු වෙනවා නම් එතන ඇඟවීමක් තියෙන්න පුළුවන්. ව්‍යාපාරය හොඳ නැහැ. ව්‍යාපාරය කියන්නේ අසාර්ථකයි. අසාර්ථකයි කියන්නේ මොකද්ද? value in use මුදල් ජනනය කිරීමේ හැකියාව අඩු වෙනවා. එහෙනම් value in use අඩු වෙනවා. අන්න ඒ නිසා එතනත් ඉම්පයර්මන්ට් ඉන්ඩිකේෂන් එකක් තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ මාකට් කැපිටලයිසේෂන් උනා කියලා. මාකට් කැපිටලයිසේෂන් අඩු වුණා කියලා ඉම්පයර් වෙලා කියලා. මේවා ඉන්ඩිකේෂන්. මේ හතරම ඉන්ඩිකේෂන්. හරි. මේ ටික තේරෙනවද? ඉන්ටර්නල් ඉන්ඩිකේෂන්. තව තියෙන්න පුළුවන් ඉතින් ඔය තව උදාහරණ කීපයක් කිව්වොත් එහෙම තව තියෙනවා ප්‍රමිතිය. දැන් තරඟකරුවෙක් අපිට ව්‍යාපාර විශාල ඇඩ්වර්ස් මේ ප්‍රොපගැන්ඩා එකක් කියලා කියනවා. මේ ප්‍රචාරණයක්. ඉතාමත් ව්‍යාපාරයට අහිතකර ප්‍රචාරණයක් යනවා. දැන් උදාහරණයක් දැන් ඔය තෙල් වලට එහෙම මේ කාලේ යනවා Facebook එකේ එහෙම දානවා. මේ තෙල් වර්ගය හොඳ නෑ වස. දැන් ඒතර වස කියලා දානවා නම් මොකද වෙන්නේ? මිනිස්සු අර ඒ ව්‍යාපාරේ දැන් හැමෝම දන්නවා මේ ව්‍යාපාරයේ තියෙන වස මේවා හොඳ නෑ. කිය හැමෝම කතා වෙනවා. සමාජයේ ලොකු කතා බහක් ඇති වෙනවා. හැමතැනම පෝස්ට් ෂෙයා වෙනවා. විශාල ප්‍රොපගැන්ඩා එකක් යනවා. වෙනත් ව්‍යාපාරات ඕවා මේ දිරි ගන්නනවා කරන්න. එහෙම එකක් වුණොත් මොකද වෙන්නේ? දැන් අපේ වත්කම් වල තියෙන ඉල්ලුම අපේ ප්‍රොඩක්ට් එකට තියෙන ඉල්ලුම මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ප්‍රොඩක්ට් එකට තියෙන ඉල්ලුම අඩු වෙනවා කියන්නේ අපේ value in use වත්කම් භාවිතා කරලා ජනනය කිරීමේ ආර්ථික ප්‍රතිලාභ ජනනය කිරීමේ හැකියාව අඩු වෙනවා. එහෙනම් එතන ඒකත් ඉන්ඩිකේෂන් එකක්. ඊට පස්සේ විශාල බලවත් තරඟකාරී ආයතනයක් ආවොත් එහෙම එතනත් ඉන්ඩිකේෂන් එකක් තියෙන්න පුළුවන්. ඒවත් එක්ස්ටර්නල්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් ගෑස් ගත්තොත් ගෑස් වලට අපේ ප්‍රධාන වශයෙන් ආයතන දෙකයි තියෙන්නේ. හොඳ ඊට වඩා හොඳ මූල්‍ය ශක්තියක් තියෙන හොඳ දැවැන්ත ආයතනයක් නැත්නම් විදේශ සමාගමක් වෙනවා ලංකාවේ ගෑස් කර්මාන්තයට. එහෙනම් දැන් එයාට මොකද වෙන්නේ? එයා විශාල මාකට් එකක් ඇබ්සෝබ් කිරීමේ හැකියාව එයාට විශාල මාකට් එකක් ලබා ගැනීමේ හැකියාව වැඩි. එහෙනම් එයා මාකට් එක ලබා ගන්න කියලා අර අපි දෙන්නෙක් අතර බෙදලා තිබෙනවා තව එක්කෙනෙක් ගන්නවා. එයා ඒතකොට විශාල ප්‍රමාණයක් අත්පත් කර ගන්නවා. ඒ කියන්නේ එහෙනම් අපේ වරවත්කම් අපේ ප්‍රොඩක්ට් එකට තියෙන ඉල්ලුම අඩු වෙන්න පුළුවන්.
ඉල්ලුම අඩු වුණාම අපේ value in use අඩු වෙන්න පුළුවන්. ඒ නිසාත් impairment වෙලා තියෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ external sources කීපයක් මතක තියාගන්න. මේ ටික තේරුණා නේද? මේ ටික තේරුණා කියලා හිතනවා. තේරුනේ නැත්නම් කියන්න. හරි. 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 ඊට පස්සේ අපි බලනවා external sources ඒ කියන්නේ බාහිර සාධක. බාහිර සාධක බලපුවාම එකක් තමා sorry internal sources අපි ගන්න දැන් external sources බැලුවේ. external ඒ කියන්නේ බාහිර ඒවා බැලුවා. අපි දැන් internal අභ්‍යන්තර සාධක. ව්‍යාපාරයේ ඇතුළෙම තියෙනවා සාධක ඉම්පෙයාර් වෙලා වගේ. මොනවද? obsolescence of physical damage. obsolescence of physical damage කියන්නේ අපි අර සිංහලෙන් මේ හානි සහ වැහැරීම. භෞතික වැහැරීම කියලා කියන්නේ. භෞතික නිකන් කැඩිලා බිඳිලා හැප්පිලා වාහනයක් තියෙන එක හැප්පිලා යන. ඒක එහෙනම් අර මාකට් ප්‍රයිස් එක විකුණන්න වෙන වගේ අඩුයි. ඒක වත්කම් භාවිතා කිරීමෙන් මුදල් ජනනය කිරීමේ හැකියාව අඩුයි. ඒකට හානි වෙලා යන. අන්න ඒ වගේ. භෞතික හානි වගේ තියෙනවා නම් ඊළඟ change in asset use has asset become idle. asset එක නිකන් තියෙනවා. පාවිච්චි වෙන්නේ නැත්නම් idle නම්. idle කියන්නේ නිකන් මේ ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන්න භාවිතා කරන්නේ නැතුව කියන්නේ හුදකලාව නිකන් තියෙන. ඒකෙන් අපි ප්‍රොඩක්ෂන් කරන්නේ නැහැ. එහෙනම් ප්‍රොඩක්ෂන් කරන්නේ නැහැ කියන්නේ මොකද්ද? value in use අනිවාර්යෙන් අඩු වෙනවා. ඒතර ප්‍රොඩක්ෂන් කරන්නේ නැත්නම් සමහර වෙලාවට ඒක මොකක් හරි දෝෂයක් හරි මොනවා හරි අවුලක් ඇති. එහෙනම් එහෙම අවුලක් තියෙනවා නම් විකුණුම් මිලත් අඩු වෙනවා. අන්න ඒ වගේ සාධකයක්. වත්කමක් මේ idle තියෙනවා නම්. නිකන් දවස් දෙකක් නේ ටිකක් දිගු කාලීනව. idle වගේ තියෙනවා නම්. ඉන්ඩිකේෂන් එකක්. ඊට පස්සේ අපි බලාපොරොත්තු වුණාට වඩා වත්කමේ ඉකොනොමික් පර්ෆෝමන්ස් එක අඩු වෙනවා. වත්කමේ ආර්ථික ප්‍රතිලාභ අපි ජනනය වෙයි කියලා බලාපොරොත්තු වුණා වර්තමානයේදී අපි ලක්ෂ 5ක විතර ආර්ථික ප්‍රතිලාභයක් අවුරුදු 5 ඇතුළත ජනනය වෙයි කියලා බලාපොරොත්තු වුණා. හැබැයි එන්නේ ලක්ෂ 2කමාරයි. 3,03,000යි. එහෙනම් අන්න ඉකොනොමික් පර්ෆෝමන්ස් එක අඩුයි. ඉකොනොමික් පර්ෆෝමන්ස් එක අඩු වෙන්න පුළුවන් ආකාර දෙකකින්. දැන් දන්නවනේ කෑෂ් ෆ්ලෝ net කෑෂ් ෆ්ලෝ ඩිස්කවුන්ට් කරලානේ අපි ගන්නෙ. මේ කෑෂ් ෆ්ලෝ ඒ net කෑෂ් ෆ්ලෝ ගන්න අපි මොකද්ද? අපි ඒ කියන්නේ අපි value in use calculate කරන්නේ net cash flow අරගෙන හැම අවුරුද්දක් අවසානයේම ලැබෙන ශුද්ධ මුදල් ප්‍රවාහය ගන්නවා. ඒක ඩිස්කවුන්ට් කරලා වර්තමාන අගය ගන්නවා. අර NPV හැදුවේ කාලේ ඒ වගේ. එතකොට බැරි වෙලා හරි අපේ කෑෂ් අවුට්ෆ්ලෝ වැඩි වුණොත් මොකද වෙන්නේ? මුදල් ගලා එහෙම වෙනසක් නැහැ. ගලා යාම වැඩි වෙනවා. මේන්ටේන් කොස්ට් වැඩි වෙනවා. ඒ සඳහා ඒකේ විදුලි පරිභෝජන හිතුවට වඩා වැඩි වෙනවා. එතකොට අන්න ඒ වගේ මුදල් ගලා යාම වැඩි වුණොත් මොකද වෙන්නේ? net cash flow අඩු වෙනවා. ඒක දන්න ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. දැන් අපි net cash flow ගන්න කොහොමද? cash inflow තියෙනවා. මේ cash inflow ඊට පස්සේ cash outflow තියෙනවා. ඒ කියන්නේ මුදල් මේ ගලා මේ මුදල් ගලා යා. දැන් මුදල් ගලා වලින් ගලා යාම අඩු කරලා එන මුදල තමයි ශුද්ධ මුදල් ප්‍රවාහය. මේ ශුද්ධ මුදල් ප්‍රවාහය වට්ටම් කරලානේ අපි මේ value in use calculate කරන්නේ. එතකොට මේ cost මේක අගේ වැඩි නම් ඒ කියන්නේ මුදල් ගලා යාම වැඩි කියන්නේ මොකද්ද? මේකෙන් එන්න අඩු වෙනවා. ඒ කියන්නේ value in use අඩු වෙනවා. එහෙම නැත්නම් අනිත් පැත්තේ මේක එක්ක මේක අඩු වෙන්න පුළුවන්. cash inflow අඩු වෙනවා. එක්ක cash inflow අඩු වෙන නිසා මේ අපේ අනාගත ආර්ථික ප්‍රතිලාභ අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් cash outflow වැඩි වීම නිසා අනාගත ආර්ථික ප්‍රතිලාභ අඩු වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මෙතන කියන්නේ. හරි. ඔන්න ඔතන තමයි internal source of ඒතර ඔන්න ඔය විදිහට අවස් internal external source තියෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වගේ ඉන්ඩිකේෂන් තියෙනවා නම් internal සහ external වලින් ආපු අපි impairment test එකක් කරන්න ඕනේ management එක. අර අපි asset වර්ග තුනක් කතා කරා. ඒවට අනිවාර්යයෙන් ඉන්ඩිකේෂන් තිබ්බ නැතත් කරන්න ඕනේ. මේවට අනිත් asset වලට මේ ලක්ෂණ තියෙනවා නම් මේවා පේන්න තියෙනවා අපි impairment test එකක් කරලා බලනවා. ටෙස්ට් එකක් කරලා බලලා ඉම්පෙයාර් වෙලා නම් විතරක් ඉම්පෙයාර්ම හඳුනා ගන්න. ටෙස්ට් එක කරපුවම සමහර වෙලාවට ඉම්පෙයාර් වෙලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරි. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ ඔතන ප්‍රධාන වශයෙන් බේසික්ම ටික මේකට අදාළව මේ පසුබිම හැදෙන්නේ. හරිද? මෙතෙන් එනකම් මොනවා හරි තේරුම් නැති එකක් තියෙනවා නම් බලන්න නම් කියන්න. ඊට පස්සේ අපි මේකට එකවුන්ටිං කරන විදිය තමයි දැන් ඊළඟට කතා කරන්න යන්නේ.